අද දවසේ ආකර කර්මාන්තය සහ එහි ස්වභාවයේ ව්‍යාප්තිය වගේ කාරණා පිළිබඳ කතා බහ කරන්න සූදානම් වෙනවා. අපි දන්නවා මේ මානසික භූගෝල විද්‍යාවේ සිලබස් එකේ අයිති කොටසක් තමයි ආකර කර්මාන්තය කියලා කියන්නේ. එතකොට මේක ලෝකයේ තියෙන ආර්ථික කටයුතු අතර ඉතාම පැරණි ආර්ථික කටයුත්තක් විදිහට හඳුනා ගන්න පුළුවන් මේ ආකර කර්මාන්තය. මොකද මේ ආකර කර්මාන්තයේදී කරන්නේ මිනිස්සු ස්වභාවික පරිසරයේ තියෙන නැත්නම් ශිලාගෝලයේ තියෙන खनिज संपत නැත්නම් මිනිසුන්ගේ විවිධ අවශ්‍යතා පරිමහ ගන්න අමුද්‍රව්‍ය වශයෙන් භාවිත කරන්න පුළුවන් දේවල් හාරාගෙන මතු පිටට ගන්නා වූ සංවිධානාත්මක ආර්ථික කටයුත්තට තමයි අපි කියන්නේ ආකර කර්මාන්තය කියලා. ඒතකොට මේක ලෝක ඉතිහාසයේ මේ මානව ශිෂ්ටාචාර ඉතා ඈතකින් කරගෙන ආපු දේවල්. හරි? මිනිස්සු සමහරලාට මේ කාර්මික විප්ලවය වෙන්න කලින් ඉඳලම මේ පෘථිවි තලයේ මතු පිට තියෙන විවිධ වර්ගයේ ස්වභාවික සම්පත් මේ විදිහට හාරා ගැනීම කරලා තියෙනවා. ඒ හාරා ගැනීමේදී සමහරලාට කාසි නිෂ්පාදනය කරන ඔයගොල්ලෝ දන්නවා ඉස්සලා තිබුණේ මුදල් මාධ්‍ය කරගත්ත වෙළඳපළක් නෙමෙයි. භාණ්ඩ වලට භාණ්ඩ කුමාරු වෙන වෙළඳපළක් තිබුණේ. අපි ඒකට කියනවා බාටර් ආර්ථිකයක් තිබුණේ කියලා. ඒ භාණ්ඩ වලට භාණ්ඩ කුමාරු වෙන බාටර් ආර්ථික ක්‍රමයේ දුෂ්කරතා ඇති වුණා. ඊයින් පස්සේ මේ ගනුදෙනු සඳහා මුදල් මාධ්‍ය කරගන්න කටයුතු කරනවා මිනිස්සු. ඒ මුදල් මාධ්‍ය කරගැනීමේ කටයුතු වලදී ඉස්සලාම නෝට්ටු නිෂ්පාදනය වුණේ නැහැ. නේද? නෝට්ටු නිෂ්පාදනය වුණේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා ඒ කතාව. ඒ නිසා ඉස්සලාම භාවිතයට වෙලා තියෙන කාසි. මේ විවිධ වර්ගයේ කාසි නිෂ්පාදනය කිරීම සඳහා මේ මහ පොළොවෙන් යම් යම් දේවල් හාරලා අරගෙන ඒවෙන් කාසි හදාගත්ත බව තමයි සඳහන් වෙන්නේ. එතකොට අපි දන්නවා ඉතා දීර්ඝ ඉතිහාසයක් මේ ආකර කර්මාන්තය සම්බන්ධයෙන් තියෙනවා කියලා ඒ සාධක වලින් අපිට තහවුරු වෙනවා. එතකොට අපිට පේනවා මේ කාර්මික විප්ලවය කියලා දෙයක් ලෝකෙ සිද්ධ වෙනවා. බටහිර යුරෝප රටවල් කේන්ද්‍ර කරගෙන කර්මාන්තාංශයේ විශාල සංවර්ධනයක්. අන්න එතෙන්දී අපිට පේනවා කර්මාන්ත විශාල ප්‍රමාණයකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සපයා ගැනීම සඳහා මේ කියන ආකර කර්මාන්තයේ කටයුත්ත බොහොම විධිමත් ස්වභාවයකින් කරගෙන යන්න පටන් ගත්තා. ඒ නිසා අපිට පේනවා මේ ආකර කර්මාන්තයේ කටයුතු වලදී විවිධ දේවල් මිනිස්සු හාරලා ගන්නවා. නේද? මේ ශිලාගෝලයේ තියෙනවා මිනිරන්, ඊළඟට khනිජ වැලි, ඊළඟට යපස්, ගල් අඟුරු, khනිජ තෙල්, ස්වභාවික ගෑස් නිදි, මේ වගේ විවිධ දේවල් මේ මහ පොළොවේ මේ ශිලාගෝලයේ මත තැන්පත් වෙලා තියෙනවා. ඒකට ඒවා විවිධ දේවල් හාරා ගැනීම කළත් අපිට සිලබස් එකේ මේ සියල්ලම ගැන කතා කරන්න විදිහක් නැහැ. අපිට සීමාවක් දීලා තියෙනවා. අපි මේ ආකර කර්මාන්තයේ කටයුතු වලදී ආකර කර්මාන්තයේ කියන පාඩමේදී අපි කතා බහ කරන්නේ යපස් නිෂ්පාදනය, ගල් අඟුරු නිෂ්පාදනය සහ khනිජ තෙල් කියන ලෝකයේ ප්‍රධාන khනිජ ද්‍රව්‍ය තුන නිෂ්පාදනය කරන ආකාරය සහ ඒවා භාවිත කරමින් කරන කර්මාන්ත ඒ නිෂ්පාදන කටයුතු වල යම් වෙනසක් කාලීනව සිද්ධ වෙලා තියෙනවා නම් ඒවා ප්‍රවණතා ගැටලු යන ආදී දේවල් පිළිබඳව තමයි මේ පාඩමේදී අපි කතා බහ කරන්නේ. හොඳයි, ඔයගොල්ලන්ට මම හදාගත්ත ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා මම ඒක ෂෙයා කරන්නම්. ඒකෙන් තමයි ඔයගොල්ලන්ගේ අද දවසේ වැඩ කටයුතු කෙරෙන්නේ. හොඳයි, ඔයාලට පේනවාද මේ ප්‍රසන්ටේෂන් එකේ ෆස්ට් ස්ලයිඩ් එක තමයි මේ ඔයගොල්ලන්ට පේන්නේ. හොඳයි, මෙතන බලන්න ලෝකේ දැන් මම ඉතිහාස කතාව ගැන කියාගෙන ආවා. අපි නෝට් එක පස්සේ ලියමු. ලෝකේ කර්මාන්ත ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. දැන් මේ ආකර කර්මාන්තය කියලානේ මේ මාතෘකාව තියෙන්නේ. ආකර කර්මාන්තය කිව්වහම මේක කර්මාන්ත පැත්තට අයිති. විධිමත් ආර්ථික කටයුත්තක් කියන එක පැහැදිලි. ඒතර ලෝකේ තියෙන කර්මාන්ත වර්ග දෙකක්. එකක් තමයි නිෂ්පාදන කර්මාන්ත, අනිත් එක තමයි නිෂ්කර්ෂණ කර්මාන්ත. ඔයාලට අවස්ථා දෙක බලන්න පුළුවන්. මේ තියෙන නිෂ්පාදන කර්මාන්ත සහ නිෂ්කර්ෂණ කර්මාන්ත. එතකොට මේ නිෂ්පාදන කර්මාන්තයක් කියලා කියන්නේ අපිට එහෙම පාඩමකුත් ඉස්සරහට තියෙනවා. නේද? පාරිසරික අමුද්‍රව්‍ය වේවා, වෙනත් සාධක වේවා, මිනිසුන්ගේ තාක්ෂණය, දැනුම, මේ හැකියාවන් පාවිච්චි කරලා ඒවා එක තැනකට එකතු කරලා මිනිසුන්ගේ මේ අවශ්‍යතාවක් පරිමාහන්න පුළුවන් කිසියම් වූ භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා නම් අන්න ඒකට තමයි අපි කියන්නේ නිෂ්පාදන කර්මාන්තයක් කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තාම පොළවේ තියෙන යපස් ටික හොයාගෙන ඊළඟ කුණු ගල් ටික එකතු කරගෙන khනිජ තෙල් හරි ගල් අඟුරු හරි යොදාගෙන නේද? ඒ ටික උණු කරලා යකඩ හා වාණේ හදනවා නම් අන්න නිෂ්පාදන කර්මාන්තය. පාරිසරික අමුද්‍රව්‍ය සාහනිකුත් දේවල් එකතු කරලා යම් නිෂ්පාදනයක් කළා. නේද? මිනිසුන්ගේ අවශ්‍යතාව පරිමාහන්න පුළුවන් ආකාරයේ යම් නිෂ්පාදනයක් ඉදින්දි සිද්ධ වෙනවා. එතකොට ඒව තමයි නිෂ්පාදන කර්මාන්ත කියලා කියන්නේ. හැබැයි උතන පහළ තියෙනවා තවත් වර්ගයක්. නිෂ්කර්ෂක කර්මාන්ත. මොනවද මේ නිෂ්කර්ෂක කර්මාන්ත කියලා කියන්නේ? නිෂ්කර්ෂක කර්මාන්ත කියලා කියන්නේ
පෘථිවි ශිලාගෝලයේ තැන්පත් වෙලා තියෙන අර මම කලින් සඳහන් කරපු රත්රන්, තඹ, යපස්, ගල් ලඟුරු, කුණුගල්, ඊළඟට khනිජ වැලි, මේ khනිජ තෙල්, ස්වභාවික ගෑස් වගේ දේවල් මිනිස්සුන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් හාරා ගන්නු ලබන කටයුත්තට නැත්නම් ඒ කර්මාන්තයට අපි කියනවා නිෂ්කර්ෂක කර්මාන්ත කියලා. නිෂ්කර්ෂක කර්මාන්ත. එහෙනම් ඔයාලා දන්නවා දැන් ලෝකේ කර්මාන්ත ප්‍රධාන වර්ග දෙකකට බෙදන්න පුළුවන්. නිෂ්පාදන කර්මාන්ත සහ නිෂ්කර්ෂක කර්මාන්ත කියලා. මේ අමුද්‍රව්‍ය සහ නිකුත් සාධක යොදා ගැනීමෙන් භාණ්ඩ නිපදවීම තමයි නිෂ්පාදක කර්මාන්ත කියලා කියන්නේ. ඊළඟට නිෂ්කර්ෂක කර්මාන්ත කියලා කිව්වේ පෘථිවියේ තැන්පත් වෙලා තියෙන khනිජ ද්‍රව්‍ය කැණීම මගේ මතු පිටට ගැනීමේ ක්‍රියාවලිය. හොඳයි. එහෙමනම් අපි මේ ස්ලයිඩ් එකට එන්න කලින් ආකර කර්මාන්තය ගැන පුංචි හැඳින්වීමක් ලියලා යමු. එහෙමනම් ඔයාලට පුළුවන් අද වෙනම සාමාන්‍ය විදිහට නෝට් ලියන පොතේ තමයි ලියන්න වෙන්නේ. හැබැයි මානසික භූගෝල විද්‍යා පොතේ එහෙම බැයි නම් කොළ භාවිතා කරලා වෙනම ලියන්න ආකර කර්මාන්තය කියන පාඩම යටතේ. ප්‍රධාන මාතෘකාව ආකර කර්මාන්තය. විනාඩියක් දෙන්න ඉක්මනට සූදානම් වෙන්න. ආකර කර්මාන්තය. අපි පුංචි හැඳින්වීමක් ලියමු. හොඳයි මම හිතනවා හැමදේම සූදානම් ඇති කියලා. රෙකෝඩින් එක දෙන නිසා ප්‍රශ්නකුත් නැහැ. යම් අවස්ථාවක ඔබට ලියා ගන්න බැරිනොත් වේගය ටිකක් වැඩි වෙයි වෙනදට වඩා. හේතුව තමයි රෙකෝඩින් එක හැමදේම අතරපත් වෙන නිසා ඔබට පස්සේ හරි මේ දේවල් බලලා ඒ අදාළ මගහැරෙන තැන් තියෙනවා නම් ඒවා සම්පූර්ණ කර වෙනදට වඩා නෝට් එක දෙන එකේ යම් වේගවත් බවක් තිබේ. හරි? වේගවත් බවක් තියෙයි. ඒක ගැටලුවක් කරගන්න එපා. හොඳයි. එහෙමනම් අපි ලියමු මේ විදිහට ආරම්භ කරන්න. ලෝකයේ ඇති මානව ආර්ථික කටයුතු අතර ලෝකයේ ඇති මානව ආර්ථික කටයුතු අතර ලෝකයේ ඇති මානව ආර්ථික කටයුතු අතර ඉතා පැරණි මානවාර්ථික කටයුත්තක් ලෙස ලෝකයේ ඇති මානවාර්ථික කටයුතු අතර ඉතා පැරණි මානවාර්ථික කටයුත්තක් ලෙස ආකර කර්මාන්තය හඳුනාගත හැකිය. ආකර කර්මාන්තය හඳුනාගත හැකිය. ශිලාගෝලයේ පිහිටි විවිධ වර්ගී khනිජ සම්පත් ශිලාගෝලයේ පිහිටි විවිධ වර්ගී khනිජ සම්පත් මතු පිටට හාරා ගනු ලබන සංවිධානාත්මක ආර්ථික කටයුත්ත මතු පිටට හාරා ගනු ලබන සංවිධානාත්මක ආර්ථික කටයුත්ත ආකර කර්මාන්තේ නම් වේ. සංවිධානාත්මක ආර්ථික කටයුත්ත ආකර කර්මාන්තේ නම් වේ. මෙම මානවාර්ථික කටයුත්ත මානව ශිෂ්ටාචාරයේ ආරම්භක මුල් අවදිවල පටන් මෙම මානවාර්ථික කටයුත්ත මානව ශිෂ්ටාචාරයේ ආරම්භක මුල් වකවානු වල පටන් මේ දක්වාම සිදු කරගෙන එන ආර්ථික කටයුත්තක් ලෙස හඳුනාගත හැකිය. යුරෝපා රටවල් ආශ්‍රයෙන් සිදු වූ කාර්මික විප්ලවය සමග
යුරෝපා රටවල් සිදු වූ කාර්මික විප්ලවයත් සමග ආකර නිෂ්පාදනවලට තිබූ ඉල්ලුම විශාල වශයෙන් වැඩිවීමත් සමග ආකර නිෂ්පාදන වලට තිබූ ඉල්ලුම විශාල වශයෙන් වැඩිවීමත් සමග ආකර කර්මාන්තය පෙර නොවූ ආකාරයේ විධිමත් මුහුණුවරකට පරිවර්තනය වීම සිදුවිය. අතීතයේදී පෘථිවි ශිලාගෝලයේ ඇති ඇතැම් ලෝහමය khනිජ සම්පත් භාවිත කරමින් මුදල් මුල් කරගත් ආර්ථික ක්‍රියාවලියට අවශ්‍ය කාසි නිෂ්පාදනය කිරීම සඳහා ඇතැම් ආකර නිෂ්පාදන භාවිත විය. නමුත් කාර්මික විප්ලවයේදී ඇති වූ විවිධ කර්මාන්තවලට මේ මගින් නිෂ්පාදනය කරන ඇතැම් නිෂ්පාදන අමුද්‍රව්‍ය බවට පත් වූ නිසා ආකර නිෂ්පාදනවලට පැවති ඉල්ලුම විශාල වශයෙන් වැඩිවන්නට විය. හොඳයි ඔන්න පුතේ ඉතිහාස කතාව තමයි කිව්වේ මේ ආකර කර්මාන්තයේ සම්බන්ධයෙන්. හරි අපි ඊට පස්සේ මේ කතා කරපු පළවෙනි ස්ලයිඩ් එකේ තියෙනවානේ ලෝකේ මානව ආර්ථික කටයුත්තක් විදිහට ගන්න කර්මාන්ත කියන එක කොටස් දෙකකට වර්ග කළා. නිෂ්පාදන කර්මාන්ත සහ නිෂ්කර්ෂක කර්මාන්ත. අපි ඒක පැහැදිලි කරගත්තානේ. ඒක ලියමු අපි දෙවෙනි ඡේදෙට. කියන්න මෙහෙම මිනිස් ආර්ථික කටයුත්තක් වන කර්මාන්ත ප්‍රධාන වශයෙන් කමාවක් දාලා අංක 1 නිෂ්පාදන කර්මාන්ත
अंक 2 निष्कर्षक कर्मांत මේ ස්ක්‍රීන් එකේ පෙන්නලා තියෙන මේ ස්ලයිඩ් එකේ පෙන්නලා තියෙන වචනය නිෂ්කර්ෂක කර්මාන්ත වශයෙන් වර්ග දෙකකට බෙදා දැක්විය හැකිය. වශයෙන් වර්ග දෙකකට බෙදා දැක්විය හැකිය. වෙන වර්ණකින් ලිව්වා නම් හොඳයි. දැන් විස්තර කරන්න දන්නේ මේ දෙක. ඒ නිසා මෙහෙම ලියන්න. විවිධ වර්ගයේ අමුද්‍රව්‍ය සම්පත් ඒක රාශී කරමින් විවිධ වර්ගයේ අමුද්‍රව්‍ය සම්පත් ඒක රාශී කරමින් විවිධ වර්ගයේ අමුද්‍රව්‍ය සම්පත් ඒක රාශී කරමින් තාක්ෂණය භාවිත කොට මිනිස් අවශ්‍යතා ඉටු කරලිය හැකි කිසියම් භාණ්ඩයක් නිපදවීම නිෂ්පාදන කර්මාන්තයක් නමින් හැඳින්වේ. හරි. ඔතෙන්ට අපි උදාහරණ 4ක් පහක් දාමු ඉක්මනට. මොනවද නිෂ්පාදන කර්මාන්ත වලට උදාහරණ? මෝටර රථ නිෂ්පාදනය, යකඩ හා වාහනේ නිෂ්පාදනය. මම මේ කියන ඒවා ඔයාලා එතනට දාන්න වෙන වෙලාවක් දෙන්නේ නැහැ. උදාහරණ මේවා දාන්න. මෝටර රථ කර්මාන්තය ගැන කිව්වා. ඊළඟට යපස් භාවිතා කරන යකඩ හා වාහනේ කර්මාන්තය ගැන කිව්වා. ඊළඟට ගන්න පුළුවන් අපිට විද්‍යුත් උපකරණ නිෂ්පාදනය. නැව් කර්මාන්තය. ඊළඟට දුම්රිය එන්ජින් නිෂ්පාදනය, ගුවන් යාන නිෂ්පාදනය. ඊළඟට පෙට්‍රෝ රසායන කර්මාන්ත. මේ වගේ දේවල් ඔතෙන්ට අපිට උදාහරණ ගන්න පුළුවන්. දැන් මම හිතනවා ඔයාලා උදාහරණ 4ක් 5ක් ලියන්න ඇති කියලා. හරි. ඊට පස්සේ මෙහෙම ලියන්න. පෘථිවි තලයේ පිහිටි නැත්නම් ශිලාගෝලයේ පිහිටි විවිධ වර්ගයේ ඛනිජ ද්‍රව්‍ය මතු පිටට හාරාගනු ලබන ආර්ථික ක්‍රියාවලිය නිෂ්කර්ෂක කර්මාන්ත නමින් හැඳින්වේ. නිෂ්කර්ෂක කර්මාන්තවලදී අන්න දැන් අපිට ලිස්ට් එකක් ලියන්න පුළුවන් කමා දාලා මොනවද හාරලා ගන්න කියලා. නිෂ්කර්ෂක කර්මාන්තවලදී ලියන්නකෝ යපස්, ගල් අඟුරු, උණුගල්, khනිජ තෙල්, තඹ, රත්රන්, මැණික්, මිනිරන් නේද? ගොඩක් අපිට ලියන්න පුළුවන්. ඔයාලා ලියන්නකෝ 5ක් 6ක් කමා දාලා යපස්, තඹ, ඊළඟට khනිජ තෙල්, khනිජ වැලි, මැණික්, මිනිරන්, රත්රන් ආදී 5ක් 6ක් ලියලා ඔක්කොම මම කියපුවා ලියන්න ඕනේ නැහැ. 5ක් 6ක් ලියලා ආදී කියලා දාලා khනිජ ද්‍රව්‍ය නිෂ්කර්ෂණය කිරීම. නිෂ්කර්ෂණය කරනවා කියන්නේ හාරා ගැනීම කරනවා කියන කතාව කියන්නේ. නිෂ්කර්ෂණය කිරීම මෙහිදී සිදුවේ. හරි. දැන් ඔයාලා ලියන්න එතෙන්ට උදාහරණයක් පහලින් ආකර කර්මාන්තයේ මගින් විවිධ ඛනිජ ද්‍රව්‍ය මතු පිටට හාරා ගැනීමේ ක්‍රියාවලිය.
ආකර කර්මාන්තයේ මගින් විවිධ ඛනිජ ද්‍රව්‍ය මතු පිටට හාරා ගැනීමේ ක්‍රියාවලිය. හොඳයි. දැන් ඊළඟට යන් අපි ඔයාලා දන්නවා මේ ඛනිජ ද්‍රව්‍ය කැණීමනේ ප්‍රධාන වශයෙන්ම නිෂ්කර්ෂ කර්මාන්ත වලට අයිති වෙන්නේ නේද? නිෂ්කර්ෂ කර්මාන්ත වලට අයිති වෙන්නේ ඛනිජ ද්‍රව්‍ය කැණීම. ශිලා ගෝලයේ තියෙන විවිධ වර්ගයේ ඛනිජ සම්පත් විවිධ කාල වකවාන වල නිර්මාණය වෙච්ච ඒවා තියෙනවා නේද? අපි එතන දැක්කා හුණුගල්, ඊළඟට ගල් ලංගුරු, ඛනිජ තෙල්, ස්වභාවික ගෑස්, ඊළඟට රත්රන්, තඹ මේ වගේ විවිධ වර්ගයේ දේවල් තියෙනවා. ඒකට මේ හාර ගන්න මේ ඛනිජ සම්පත් අපිට පුළුවන්කම තියෙනවා වර්ගීකරණය කරන්න. අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. මේ බලන්නකෝ. ඔතන වර්ගීකරණය කරලා තියෙනවා ඛනිජ ද්‍රව්‍ය මෙන්න මේ විදිහට. ස්වභාවික සම්පත් විදිහට ගන්න මේ ඛනිජ ද්‍රව්‍ය අපිට පුළුවන්කම තියෙනවා ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදන්න. මොනවද මේ වර්ග දෙක? අපි මේවා හාර ගන්නකොට ආකාර කර්මාන්තයේ කටයුතු වලදී හාර ගන්නකොට සමහර ඛනිජ සම්පත් තියෙනවා මේ ඒවා හාරා ගැනීමත් සමග වේගයෙන් අවසන් වෙලා යනවා. ඒවට අපි කියනවා ක්ෂය වන ස්වභාවික සම්පත්. ඒ කියන්නේ මිනිස්සු පාවිච්චි කරන්න ඉවර වෙන හීන වෙලා යන ශේෂ වන සම්පත් වලට අපි කියනවා ක්ෂය වන ස්වභාවික සම්පත්. දැන් ඛනිජ තෙල් බලන්නකෝ. මේ වෙනකොට ලෝකේ වාගෙන තියෙන ඛනිජ තෙල් නිදි වලින්, ඒ කියන්නේ ඛනිජ තෙල් සංචිත වලින් මිනිස්සු 75% විතර පාවිච්චි කරලා අවසానයි. නේද? පාවිච්චි කරලා අවසానයි. තව ඛනිජ තෙල් සම්පත් තියෙනවා කියලා කියන්නේ 125ක් විතර. ඒක ඉදිරි අවුරුදු 25කට 30කට ප්‍රමාණවත් වෙයි ලෝකයේ අවශ්‍යතාව වෙනුවෙන් කියලා තමයි මේ වෙනකොට පුරෝකථනය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ඒ ටික වේගයෙන් අවසන් වෙලා යනවා. අවසන් වුණොත් මේවා ස්වභාව දාම තුල නැවත හැදෙන්න මහ දිග කාලයක් යනවා. නේද? දැන් ඕගොල්ලන්ට පේනවා ඇති ඉන්ධන අර්බුදයකට ලංකාව මුහුණ දීලා ඉන්නවා. පෙට්‍රල් ඩීසල් කියන දෙකම නැහැ. එහෙම තත්වයකට ගියොත් මුළු ලෝකෙම කවර තත්වයක් උදා වෙයිද කියලා පොඩ්ඩක් ආපහු මතක් කරලා බලන්නකෝ. නේද? ලෝකයේ දරුණු තත්වයකට එහෙම නැත්නම් ලෝකයේ දරුණු ප්‍රතිඵලත් කර දෙන තත්වයකට යයි මේ බලශක්තිය වෙනුවෙන් පාවිච්චි කරන බොරතෙල් හොයාගන්න බැරි වුණා. ඒ වගේම තමයි මිනිස්සු අර තියෙන 125 භාවිතා කරලා අවසන් කරනවට වඩා දැන් හොයන්න පටන් ගන්න තියෙනවා ලෝකයේ ඛනිජ තෙල් සම්පත් තව කොහෙද තියෙන්නේ කියලා. නේද? අලුතෙන් ඛනිජ තෙල් නිදි ගවේෂණය කරන්න පටන් ගන්න තියෙනවා. ඒ වෙනුවෙන් මිනිස්සු අර සාම්ප්‍රදායික තාක්ෂණික ක්‍රමවේද පස්සේ කළා මේ හදාගෙන තියෙන නව තාක්ෂණික මෙවලම් පහ භාවිතා කරනවා. උදාහරණයක් විදිහට ගත්තාම චන්ද්‍රිකා තාක්ෂණය. නේද? චන්ද්‍රිකා තාක්ෂණي භාවිතා කළා තමයි අද පෘථිවියේ සම්පත් ගවේෂණය කරන්නේ. එතකොට ඛනිජ තෙල් ගවේෂණය සඳහා මේ චන්ද්‍රිකා තාක්ෂණي පාවිච්චි කරනවා. විශේෂයෙන්ම එහෙම ස්ථාන කීපයක් අපිට කියන්න පුළුවන්. එකක් තමයි සයිබීරියානු වෙරළ කලාප. ඒ කියන්නේ මේ ආසියාවේ උතුරු දිග වෙරළ කලාප ආශ්‍රිතව මේ චන්ද්‍රිකා තාක්ෂණය යොදාගෙන ඛනිජ තෙල් නිදි ගවේෂණය කිරීම කරනවා. ඊළඟ අනිත් එක තමයි ඛනිජ තෙල් නිදි ගවේෂණය කරන අනිත් ප්‍රදේශය තමයි ග්‍රීන්ලන්තය. ග්‍රීන්ලන්තයේ ආශ්‍රිත ප්‍රදේශවල ඛනිජ තෙල් නිදි තියෙනවද කියලා හොයන්න උත්සාහයක් තියෙනවා. ඊළඟට ඇලස්කාවෙත් ඛනිජ තෙල් සම්පත් ගවේෂණය කිරීම කරනවා. ඊළඟට අපේ රටේ කෝක් සමුද්‍ර සංධිය ආසන්න කලාපේ නේද? ඉන්දියාවයි ලංකාවයි වෙන් වෙලා යන පටුමුහුදු කලාපයේ ළමයි අපි කියන්නේ කෝක් සමුද්‍ර සංධිය කියලා. මෙන්න මේ කලාපයක් ඛනිජ තෙල් ගවේෂණයට දැනට අවුරුදු 10කට 15කට විතර කලින් ඉඳන් යොමු වෙච්ච ප්‍රදේශයක්. එතකොට අපි දන්නවා ඊට ගිනිකොන දිග පැත්තෙන් මේ මන්නාරම් ද්‍රෝණිය ආශ්‍රිත විශාල ඛනිජ තෙල් නිදියක් තියෙනවා කියන එක හොයාගෙන අවසానයි නේද? ඒ විදිහ අලුත් ඛනිජ තෙල් නිදි හොයන්න පවා යනවා. එතකොට මේ ඒකට හේතුව තමයි ක්ෂය වන ස්වභාවික සම්පත් ක්ෂය වෙලා ගියොත් ඒව නැවත ඇති වෙන්න ඉතා විශාල කාලයක් යනවා. ඒ නිසා තියෙන ටික භාවිතා කරනකොට භාවිතා කරලා ඉවර වුණොත් ලෝකේ විශාල අර්බුද වලට යන්න පුළුවන්. ඒ නිසා මේ ක්ෂය වෙන ස්වභාවික සම්පත් සම්බන්ධයෙන් නව ගවේෂණ සිද්ධ වෙනවා. භාවිතයත් සමග ඉවරණයට තමයි නම් අපි කියන්නේ ක්ෂය වෙන ස්වභාවික සම්පත්. ඊළඟ තව සමහර ඒවා තියෙනවා ස්වභාවික සම්පත් වල භාවිතයත් සමග ක්ෂය වෙන්නේ නැහැ. දැන් හිර එළිය කොච්චර පාවිච්චි කළත් ක්ෂය වෙනවද? නැහැ. නේද? ඒ නිසා අපිට සූර්ය ශක්තිය පාවිච්චිට ගන්න පුළුවන්. ක්ෂය නොවන සම්පතක් විදිහට. ඊළඟට සුළඟ, ඊළඟට ජල සම්පත්. ඔයාලා දන්නවා ජල සම්පත් කියන්නේ පෘථිවියේ තියෙන විශේෂිත ස්වභාවික සම්පතක්. නේද? මිනිසුන්ට තාම ඒක ස්වභාවික මේ කෘත්‍රිම ක්‍රම වලට නිර්මාණය කරන්න බැරි වෙලා තියෙනවා. ඝන කිලෝමීටර් මිලියන 1387ක ජලස්කන්ධයක් පෘථිවිය සතුව තියෙනවා. නේද? ඒ නිසා මේ ක්ෂය නොවන ස්වභාවික සම්පත් කොට අපිට මේ වගේ දේවල් දාන්න පුළුවන්. හොඳයි. අපි මේ පැත්ත දැන් පාවිච්චි කතා කළාම නේ මේ පැත්තේ දක්වලා තියෙනවා මේ ක්ෂය වන ස්වභාවික සම්පත් තමයි අපි මේ ආකර කර්මාන්තයේදී කැණීම් කටයුතු වලට භාජනය කරලා තියෙන්නේ. ඒතර බලන්න ඒවත් ආපහු කොටස් දෙකකට වෙන් වෙලා.
මොනවද? ඒකේ සංයුතිය දිහා බලලා තමයි මේ වර්ගීකරණය වෙලා තියෙන්නේ. හරි? ක්ෂය වෙන ස්වභාවික සම්පත් වල සංයුතිය දිහා බැලුවාම සමහර ස්වභාවික සම්පත් වල ෆෙරස් ඔක්සයිඩ් අන්තර්ගතයි. යකඩ අන්තර්ගතයි. නේද? යකඩ අන්තර්ගතයි නම් අපි ඒවා දානවා ලෝහමය නැත්නම් ලෝහ අඩංගු ඛනිජ සම්පත් කියන ගොඩේ. හරි? ලෝහ අඩංගු ඛනිජ සම්පත් ගොඩේ දානවා. ඊළඟට තියෙනවා ඒ යකඩ සහ අනිකුත් ඒ සම්බන්ධ දේවල් අඩංගු නැති ඛනිජ සම්පත් නම් අපි ඒවා දානවා අලෝහමය නැත්නම් ලෝහ නොවන ඛනිජ සම්පත් කියන ගොඩේ. එහෙනම් ඔන්න ස්වභාවික සම්පත් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා ක්ෂය වන, ක්ෂය නොවන. ක්ෂය වන ගොඩ ආපහු බෙදෙනවා ලෝහමය, ලෝහ නොවන. එතකොට බලන්න ලෝහ නොවන ඛනිජ සම්පත් ගොඩේ තියෙන්නේ ගොඩක් දේවල්. ලෝහ ගොඩට වඩා අලෝහ ගොඩේ තියෙන ඛනිජ සම්පත් ප්‍රමාණය වැඩි. එතකොට බලන්න ඒකත් ආපහු බෙදිලා තියෙනවා ඉන්ධනමය ඛනිජ සම්පත් සහ ඉන්ධනමය නොවන. මොකක්ද මේ කතාව? ඉන්ධනමය නැත්නම් මේක බල ශක්තිමය ඛනිජ සහ බල ශක්ති නොවන ඛනිජ කියලා වර්ග කරන්නත් පුළුවන්. මේ බල ශක්තිමය ඛනිජ කියලා නැත්නම් ඉන්ධනමය ඛනිජ කියලා කියන්නේ මිනිස්සු තමන්ගේ බල ශක්තිය අවශ්‍යතාවයන් පිරිමහ ගන්න පාවිච්චි කරනවා නම් කිසියම් වූ ස්වභාවික සම්පත් ඛනිජ සම්පත් මේ පෘථිවි තලයේ මතු පිට තියෙන අන්න ඒවට අපි කියනවා ඉන්ධනමය ඛනිජ සම්පත් කියලා. මේ පෙට්‍රෝලියම්, ස්වභාවික ගෑස්, ගල් අඟුරු වගේ දේවල් මේකට උදාහරණයක් දාන්න පුළුවන්. ඊළඟට අලෝහ ඛනිජ ගොඩේ තියෙන ඉන්ධනමය නොවන ඛනිජ සම්පත් නැත්නම් බල ශක්තිය නොවන ඛනිජ සම්පත් නම් අපිට මෙතන ගොඩාක් ලයිස්තුවක් දාන්න පුළුවන් නේද? මෙතන තුනක් දාලා දෙනවා. මයිකා, සල්ෆර්, සිලිකා, ඊළඟට මැටි, ඊළඟට මිනිරන් නේද? ඒ වගේ ගොඩක් දේවල් මේකේ දාන්න පුළුවන්. මේ ලෝහමය ගොඩේ බලන්නකො. ෆෙරස් සහ නිපරස් කියලා වර්ග දෙකක් තියෙනවා. යකඩ අන්තර්ගත ඒවා කෙලින්ම ඒ කියන්නේ ෆෙරස් ඔක්සයිඩම තියෙන ඒවට අපි කියනවා යමුසුමය ලෝහ. යමුසුමය ලෝහ නැත්නම් යමුසුමය ඛනිජ. ඊළඟට යමුසු නොවන යකඩ අන්තර්ගත නැහැ. නමුත් ලෝහ තමයි ඉවේ තියෙන්නේ. වෙනත් ලෝහ වර්ග. නේද? මේ ෆෙරස් ගොඩේ යන්නේ සම්පූර්ණයෙන්ම යකඩ කියන දේ. යකඩ. නේද? නැත්නම් යපස් කියන දේ මේකේ තියෙනවා. ඊළඟට නිපරස් කොලේ යනවා තාඹ, ඇලුමිනියම්, රත්රන් වගේ දේවල්. ආකාර කර්මාන්තයේදී අපිට පේනවා මේ රත්රන් හැම ලෝකේ රටවල් කීපයක නිෂ්පාදන කටයුතු මහා පරිමාණ වශයෙන් කෙරෙනවා. දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල. ඊළඟට මේ ඇලුමිනියම් සහ තාඹ. අපේ රටේ තාඹ නිදියක් හිමක් තියෙනවා නේද? මේවා අපේ රටේ තියෙන තාඹ නිදියම කැණීම් කටයුතු වලට තාම ලක් කරලා නැහැ. ඒවා හොේ තියෙනවා. නමුත් අපි හොයාගෙන තියෙනවා අපේ රටේ සම්පත් විභවතාවය තුළ තාඹ නිදියක් අපේ රටේ තියෙනවා නේද? හොඳයි. එහෙමනම් මෙන්න මේක තමයි සම්පත් වර්ගීකරණය. අපි ඒ ගැන පුංචි ඡේදයක් ආරම්භ කළා මේ සම්පත් වර්ගීකරණයේ සටහන දෙන්න දාන්න බලමු. ළමයි අර මම කියපු විදිහට තව අපිට විනාඩි පළවෙනි කොටස විනාඩි 40 සම්පූර්ණ වෙන්න තව විනාඩි 6යි ගානක් තියෙනවා. අපි ඊට කලින් මේ කොටස කතා කරලා ඉවර කරමු. යන්න මෙහෙම අලුත් ඡේදක ලියන්න. ආකර කර්මාන්තයේදී හාරාගනු ලබන ඛනිජ සම්පත්. ආකර කර්මාන්තයේදී හාරාගනු ලබන ඛනිජ සම්පත් කැණීමත් සමග ක්ෂය වීම හෝ නොවීම. කැණීමත් සමග ක්ෂය වීම හෝ නොවීම. කැණීමත් සමග ක්ෂය වීම හෝ නොවීම. කමා ඒවායේ සංයුතිය. ඒවායේ සංයුතිය. එම ඛනිජ සම්පත් භාවිත කරන කාර්ය නැත්නම් කටයුත්ත යන නිර්ණායක සැලකිල්ලටගෙන ලෝකයේ ආකර නිෂ්පාදන වරන් ඇතුළේ ලියන්න ඛනිජ සම්පත් ලෝකයේ ආකර නිෂ්පාදන වරන් ඇතුළේ ඛනිජ සම්පත් පහත සඳහන් පරිදි
වර්ගීකරණය කළ හැකිය. පහත සඳහන් පරිදි වර්ගීකරණය කළ හැකිය. හොඳයි. ඉක්මනට දැන් මේ ස්ලයිඩ් එකේ පෙන්නලා තියෙන මේ සම්පත් වර්ගීකරණය නැත්තම් මේ ඛනිජ සම්පත් වල බෙදන්න පුළුවන් අවස්ථා ටික ඉක්මනින් දාගන්න. දැන් මේ අවස්ථාවලට උගලන්ට තව වැඩිපුර උදාහරණ දාන්න පුළුවන් නම් දාන්න. දැන් මේ ඉන්ධන මේ නෝනයට තව දැම්ම හැටි. මිනිරං ඊළඟට පුනුගල් වණිජ වැලි ඒ වගේ දේවල් මෙතෙන්ට දැම්ම හැටි. තව දාන්න. ඉක්මන් කළා මේක chart එක දාගන්න විනාඩි 4ක් වගේ කාලයක් තමයි දෙන්න පුළුවන්. හොඳයි මම හිතන්නේ කාලේ ප්‍රමාණවත් මේ සටහන දාගන්න පස්සේ මේකේ වීඩියෝ ක්ලිප් එකක් හම්බෙන්න නිසා දැන් මේක සම්පූර්ණ කරගන්න බැරුණා නම් ඒ කියන්නේ මේ කලබලයක් ඇති කරගන්න එපා. ඔයාලට වීඩියෝ එක දීලා දුන්නාම මේක බලලා වැඩපත් අඩුපාඩු තියෙනවා නම් ඒක සම්පූර්ණ කරගෙන වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මම මේ ස්ලයිඩ් එකෙන් අයින් වෙනවා. හොඳයි ඊළඟට අපි යන්න හදන්නේ මේ ලෝකයේ ආකර කර්මාන්තයේ කටයුතු. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ පොළොව තලයේ හාරලා ශිලාගෝලයේ තියෙන ඛනිජ සම්පත් මත පිට හාරා ගන්න වැඩේනේ ආකර කර්මාන්තය කියන්නේ. ඒක කෙරෙන ආකාරය අනුව ලෝකයේ ප්‍රධාන වශයෙන් ආකර කර්මාන්තයේ කටයුතු වර්ග කරලා තියෙනවා කොටස් දෙකකට. එකක් තමයි මතු පිට කැණීම. අනිත් එක තමයි භූගත කැණීම. මේ මතු පිට කැණීම සහ භූගත කැණීම කියලා කියන්නේ මේ ආකර කර්මාන්තය කරන විදිය අනුව තමයි මේ වර්ග කරලා තියෙන්නේ. ඒ කියන්නේ ශිලාගෝලයේ මතු පිට පෘෂ්ඨය. මේ කියන්නේ අපිට හැට පේන සීමාව තුළ එහෙම නැත්නම් පොළොව කැණීම අඩි 7 3 4ක් මීටර 2 3ක් අභ්‍යන්තරයට කැණීම් කළා මොනවා හරි හාරලා අපිට ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි අපි කියන්නේ මතු පිට කැණීම. දැන් ඔයගොල්ලෝ දන්නවා ගංගා පත්ල වලින් වැලි කොට දා ගන්නවා මිනිස්සු. නේ දන්න මතු පිට කැණීම. ඊළඟට සමහරවිට මේ රත්නපුරේ ජීවත් වෙන අපි දන්නවා මේ මතු පිටම නේද කුඹුරු වල එහෙම මතු පිට දියලු තට්ටු අයින් කරාට පස්සේ යට තියෙන මැණික් කිල්ලම. නේද? දියලු තට්ටුව අයින් කරලා අඩි 2 3ක් හාරලා අභ්‍යන්තරට හැරුවම මැණික් ඉල්ලම යට තියෙයි. එන්නේ ගොඩ ඉල්ලම් කියලා අපි ඒකට කියනවා. නේද? ඒ ඉල්ලම හාරලා ගොඩ ගන්න අන්න මතු පිට ගැනීම. ඊළඟට මේ ශිලාගෝලයේ මතු පිට තියෙනවා ඛනිජ සම්පතක් විදිහට ගත්තාම නැත්නම් මේ පාෂාණ නේද? ග්‍රැනයිට් තට්ටුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් චානොකයිට් වෙන්න පුළුවන් කළුගල් කියන ඒවා. නේද? ඒ වගේ දෙයක් මොන හරි දෙයක් වෙනවා මේ සමහරට අවශ්‍යතාව වෙන ඒවා කැඩලා කඩලා හාරලා ගන්නවා. අන්න ඒ ඔක්කොම මතු පිට ගැනීම. හැබැයි මෙතන භූගත කැණීම කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. භූගත කැණීමේදී වෙන්නේ ඒකදී ශිලාගෝලයේ තමයි කැණීම කරන්නේ. මීටර් කීපේ වඩා අභ්‍යන්තරයට කැණීම් කටයුතු කරනවා. එතෙන්දී හැබැයි අර මතු පිට කැණීමට වඩා විදින භූගත කැණීම සහ මතු පිට කැණීම කියන අවස්ථා දෙක ගැන තමයි කතා කළේ. මම කිව්වා මතු පිට කැණීම කියන්නේ පොළොව මත හෝ අඩි කීපයක් එහෙම නැත්නම් මීටර් කීපයක් අභ්‍යන්තරයේ තියෙන ඛනිජ ද්‍රව්‍ය මතු පිටට හරහා ගන්න වැඩි. එතන මේ පහළ පෙන්නලා තියෙනවා මේ උදාහරණ විදිහට බොරළු, මැටි කැණීම, ඊළඟට වැලි කැණීම, කබෝ, කළුගල් මේ වගේ දේවල්. සමහරට ගල් අඟුරුත් තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගියාම උතුරු ඇමරිකාවේ මොනන්ගහේලා කියන ගංගාවේ
ගංගා පතුලෙම තියෙන ගල් ලඟුරු. ඒව හාරලා මතු පිට ගන්න පුළුවන්. ඒකට ඒවත් මේ මතු පිට ගැනීමටම තමයි අයිති වෙන්නේ. එහෙනම් ඔයාලට මෙතෙන්දී ඛනිජ සම්පත් විදියට වර්ග කර ගන්නවට වඩා නේද? ඛනිජ සම්පත් විදියට වර්ග කර ගන්නවට වඩා මේක වර්ග කරන්න හඳුන්වන්න හොඳම දේ තමයි පොළොව මත හෝ මීටර කිහිපයක් අභ්‍යන්තරයේ තියෙන ඛනිජ ද්‍රව්‍ය හැරීම කියන එක කිව්වනම් මේ මතු පිට ගැනීම. නේද? ඒතර දෙවෙනි එක තමයි භූගත ගැනීම. අන්ඩර්ග්‍රවුන්ඩ් මයින් කියන්නේ. ඒ කියන්නේ පොළොව අභ්‍යන්තරයේ තියෙන ඛනිජ සම්පත් හාරා ගැනීමේ ක්‍රියාවලිය. ඒ කියන්නේ මීටර 2-3ක් නෙමෙයි මීටර ගණනාවක් පොළොව යට පෘථිවි ශිලාගෝලයේ තියෙන ඛනිජ ද්‍රව්‍ය හැරීම තමයි මේ භූගත ගැනීම කියන්නේ. එතකොට මතු පිට ගැනීමේ විධිමත් බවක් නැහැනේ. නේද? විධිමත් බවක් නැහැ. බොහොම අවිධිමත් ආකාරයෙන් මේ මතු පිට තියෙන පස් තට්ටුව එහෙම නැත්නම් දියලු තට්ටුව අයින් කළා අපිට අවශ්‍ය කරන දේ යට තියෙනවා නම් ඒක හාරලා ගන්න එක තමයි අපි කළේ. හැබැයි භූගත ගැනීම එහෙම කරන්න බෑ. දැන් ඔයගොල්ලෝ දන්නා මේ රත්නපුර දිස්ත්‍රික්කේ ජීවත් වෙන අපි දන්නවා මැණික් ඉල්ලම් කැණීම කරන්නේ කොහොමද? නේද? පොළොව මත සිරස් කැණීම් වලක් නිර්මාණය කරනවා. ඒකත් මිනිස්සුන්ට අවශ්‍ය විදිහට මිනිස්සු ඒක හදනවා ආරක්ෂිත ස්වභාවයෙන්. දැකලා ඇති අර රබර් ලී ගහලා නේද? ලස්සනට තට්ටු ගහලා පොළොව කැණීම් කරලා සිරස් කැණීම් වලක් හාර ගන්නවා. ඊළඟට සමහරවිට මැණික් ඉල්ලම හම්බ වුණාට පස්සේ මේ මැණික් ඉල්ලම තියෙන දිශාවට තිරස් ගමන් මගකුත් හදා ගන්නවා. අපි ඒකට කියනවා දෝනාව. මේ දෝනාව යනකොට අර උඩ තියෙන පස් තට්ටුව පහළට කඩාගෙන වැල්ලා අනතුරු සිදුවීමේ වළක්ව ගන්න. එතෙන්දිත් එහෙමයි. රබර් කඳන් ගහලා, කැකිල්ල ගහලා, පුවක් පටි ගහලා එහෙම යන්න විධිමත් ගමන් මාර්ගයක් හදාගෙන තමයි කැණීම් කටයුතු කරන්නේ. ඒකට අර මතු පිට කැණීමේ තිබුණ අවිධිමත් ස්වභාවය මේ භූගත කැණීමේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ගත්තාම යපස් කැණීමත් ලෝකෙ එහෙමයි. නේද? යපස් ආකාරයක් හාරනකොට ඒක විධිමත් ක්‍රමයකට තමයි හැරීම කරන්නේ. ඊළඟ රත්රන් ආකාරයක් හදනකොටත් ඒත් එහෙමයි. විධිමත් ස්වභාවයක් ඒකේ තියෙනවා. අවිධිමත් කැණීමක් අපිට පේන්නේ මතු පිට කැණීමේදී විධිමත් කැණීම අපිට පේන්නේ මේ භූගත කැණීමේදී. එහෙනම් මේ භූගත කැණීම තුළ අපිට පේනවා යපස්, ගල් අඟුරු, ඊළඟ රත්රන්, පෙට්‍රෝලියම් නේද? ස්වභාවික ගෑස් කැණීම මේ වගේ දේවල් තමයි මේ භූගත කැණීම යටතේ කෙරෙන්නේ. එහෙනම් අපි උතන ලියමු පහලින් දැන් ඔයාලා chart එක තමයි අවසාන ලියාගෙන තියෙන්නේ. ආකාර කර්මාන්තයේ කටයුත්ත සිදු කරන ආකාරය. මිනිස්සු මේ කටයුතු කරගෙන යන ආකාරවල ආකාර කර්මාන්තයේ කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන් කැණීම අනුව මතු පිට සහ භූගත කියලා. අපි ලියමුකෝ මේ අලුත් ඡේදක ලියන්න. ඉහතකී ඛනිජ ද්‍රව්‍ය ආකාර කර්මාන්තයේදී ඉහතකී ඛනිජ ද්‍රව්‍යයන් ආකාර කර්මාන්තයේදී ඉහතකී ඛනිජ ද්‍රව්‍යයන් ආකාර කර්මාන්තයේදී හාරා ගන්නා විට ඉහතකී ඛනිජ ද්‍රව්‍යයන් ආකාර කර්මාන්තයේදී හාරා ගන්නා විට එම කැණීම් කටයුත්ත සිදුවන ආකාරය අනුව ආකාර කර්මාන්තයේ ප්‍රධාන කොටස් දෙකකට වර්ග කළ හැකිය. ආකාර කර්මාන්තයේ ප්‍රධාන කොටස් දෙකකට වර්ග කළ හැකිය. එනම් අංක 1 මතු පිට කැණීම. අංක 2 ලියන්න එපා. එක ලියලා විස්තර කරලා දෙකට යන්න ඈ. අංක 1 මතු පිට කැණීම. surface mining. මේ වචනේ තියෙනවා මේ පහළ සුදු පාටින් පෙන්නලා තියෙන පසුබිමේ ඉංග්‍රීසි වචනේ ඕනනම් බලලා ලියාගන්න surface mining මතු පිට කැණීම. හොඳයි දැන් අපි ඒක පැහැදිලි කරලා ලියමු පහලින්. මතු පිට කැණීම කියන්නේ මොකක්ද කියලා. ලියන්න පෘථිවි පෘෂ්ඨය මත හෝ මීටර් කීපයක් අභ්‍යන්තරේ පෘථිවි පෘෂ්ඨය මත හෝ මීටර් කීපයක් අභ්‍යන්තරේ පිහිටි ඛනිජ සම්පත් හාරා ගැනීම මතු පිට කැණීම නමින් හැඳින්වේ.
මතු පිට කැණීම නමින් හැඳින්වේ. මතු පිට කැණීම නමින් හැඳින්වේ. මෙම කැණීම් කටයුත්තේදී නැත්නම් මෙහිදී කැණීම් කටයුතු වල විධිමත් බවක් නිරීක්ෂණය කළ නොහැකිය. කැණීම් කටයුතු වල විධිමත් බවක් නිරීක්ෂණය කළ නොහැකිය. උදාහරණ ගංගා පත්ල වලින් වැලි ගොඩ දැමීම. ගංගා පත්ල වලින් වැලි ගොඩ දැමීම. දෙක මතු පිට පිහිටි මැණික් ඉල්ලම් හැරීම. පරාංග අසල යනකොට ගොඩ ඉල්ලම් හැරීම කියලා. මතු පිට පිහිටි මැණික් ඉල්ලම් හැරීම. ඊළඟට කළුගල් කැඩීම. කළුගල් කැඩීම. ඊළඟට මැටි කැපීම. දැන් ඔයාලට ඔය පේනවා රත්නපුර කාංගම් වගේ ප්‍රදේශ වලට ගියාම මේ මැටි භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යයක් වශයෙන් මැටි ලබා ගන්න පාර දෙපැත්තේ ලොකු වලවල් හාරලා මේ මැටි කපලා තියෙනවා නේ. මැටි වලවල් තියෙනවා. මැටි කැපීම. ඒ වගේ දේවල් තමයි උදාහරණට ගන්න වෙන්නේ. හොඳයි. එතකොට පළවෙනි කොටස ඉවරයි. මතු පිට කැණීම තමයි මේ කැණීම් ස්වභාවය අනුව පළවෙනි වර්ගය. දෙක භූගත කැණීම. භූගත කැණීම. අපි එතෙන්ද කියමු ශිලාගෝලයේ මීටර ගණනාවක් අභ්‍යන්තරයේ තියෙන khනිජ සම්පත් මතු පිටට හාර ගන්න වැඩි මෙහෙම හඳුන්වනවා. මේක විධිමත් ස්වභාවයක් පේනවා මතු පිට කැණීමට වඩා. නේද? ලියමු එහෙනම්. පෘථිවි ශිලාගෝලයේ මීටර් කීපයක් අභ්‍යන්තරයේ පිහිටි. පෘථිවි ශිලාගෝලයේ මීටර් ගණනාවක් අභ්‍යන්තරයේ පිහිටි. මීටර් ගණනාවක් අභ්‍යන්තරයේ පිහිටි විවිධ වර්ගයේ khනිජ සම්පත්. කැණීම භූගත කැණීම නමින් හැඳින්වේ. මතු පිට කැණීමට සාපේක්ෂව භූගත කැණීමේදී යම් විධිමත් බවක් නිරීක්ෂණය කළ හැකිය. උදාහරණ මැණික් ඉල්ලම් කැණීම. ඊළඟට යපස්, ගල් අඟුරු, රත්රන්, පෙට්‍රෝලියම් ආදී කැණීම් කටයුතු. හොඳයි. එහෙමනම් අපි ඔන්න වර්ග කළා ආකර කර්මාන්තයේදී මේ කැණීම් කටයුතු සිද්ධ වෙන ආකාරය අනුව වර්ග දෙකයි මතු පිට සහ භූගත වශයෙන්. එතකොට මේ මතු පිට කැණීමේදීත් භූගත කැණීමේත් කියන ක්‍රම දෙක හරහා මිනිස්සු ආකර කර්මාන්තයේ කටයුතු වලදී මතු පිටට ගන්න ගොඩක් khනිජ ද්‍රව්‍ය වර්ග තියෙනවා. khනිජ සම්පත් තියෙනවා. අපි දැන් උදාහරණයක් ලිව්වේ ඒ ටිකනේ. එතකොට මෙතෙන්දී අපි මේ සෑම khනිජ සම්පතකම හැරීමේ ක්‍රියාවලිය, ඒ khනිජ සම්පතේ ව්‍යාප්තියේ ස්වභාවය, ඊළඟට වෙළඳාමේ ස්වභාවය මේ දේවල් කතා කරන්නේ නැහැ.
අපි මෙතෙන්දී ආකර කර්මාන්තයේ කටයුතු වලදී ලෝකේ ජනප්‍රියම ඛනිජ සම්පත් තුනක ව්‍යාප්තිය, නිෂ්පාදනය, ඒකේ වෙළඳාම, ඒකෙන් කරන නිෂ්පාදන, ඒහා සම්බන්ධ ප්‍රවණතා. ඔන්න ඔය කාරණා ටික ගැන කතා බහ කරන්න තමයි මේ සූදානම. එතකොට අපි උතනින් තෝරාගෙන තියෙනවා යපස්, ගල් අඟුරු සහ ඛනිජ තෙල් කියන මේ ඛනිජ සම්පත් තුන තමයි මේ ඉතින් ඉස්සරහට අපි කතා බහ කරන්නේ. අපි ඒ බව සඳහන් කරලා අපි එතනින් පළවෙනි එක්කෙනා විදියට ඛනිජ තෙල් තෝරගමු. හොඳයි මෙහෙම ලියන්නකෝ. ඔය පහලින් ලියන්න අලුච්ඡේදයක්. ඉහත සඳහන් කළ කරුණු අනුව මතු පිට හා භූගත කැණීම යටතේ ඉහත සඳහන් කළ කරුණු අනුව මතු පිට හා භූගත කැණීම යටතේ ආකර කර්මාන්තය තුල නිෂ්පාදනය වන खनिज द्रव्य बहु प्रमाणයක් පවතී. ඒ අතරින් खनिज तेल යපස් ගල් අඟුරු යන ලෝකේ ජනප්‍රියම ඛනිජ සම්පත් තුනෙහි ව්‍යාප්තිය, නිෂ්පාදනය, වෙළඳාම හා ඒ ආශ්‍රිත ගැටලු සහ ප්‍රවණතා පිළිබඳව මෙහිදී විමසා බැලීම සිදුවේ. හොඳයි දැන් ඔයාලට ගන්න පුළුවන් මාතෘකාවට ලෝකයේ ඛනිජ තෙල් නිෂ්පාදනය. එහෙනම් අපේ පාඩම ඉස්සරහට යන්නේ කවුරු ගැනද? ඛනිජ තෙල් ගැන, යපස් ගැන, ගල් අඟුරු ගැන. ඒ තුන්දෙනා තමයි අපිට විෂය නිර්දේශය තුල කතා බහ කරන්න තියෙන්නේ. මොනවද කතා කරන්නේ? කොහෙද තියෙන්නේ? ඊළඟට කොහොමද නිෂ්පාදනය කරන්නේ? නිෂ්පාදනය කර ගන්න ටික වෙළඳාම කරන්නේ කොහොමද? සහ මේ සම්බන්ධ කැණීම් කටයුතු වලදී ඇතිවන ගැටලු සහ ආපදා ඊළඟට ප්‍රවණතා. ඔය කියන කාරණා ටික තමයි අපි මෙතෙන්දී පාඩමේදී කතා බහ කරන්නේ. හොඳයි මාතෘකාවට ගන්න ඛනිජ තෙල් නිෂ්පාදනය. හොඳයි අපි දන්නවා මේ ඛනිජ තෙල් නිෂ්පාදනය කියන කටයුත්ත ආකර කර්මාන්තය තුළ තියෙන අනෙකුත් ඛනිජ ද්‍රව්‍ය එක්ක සංසන්දනය කරලා අධ්‍යයනය කළොත් ප්‍රධානම ඛනිජ ද්‍රව්‍යයක් වශයෙන් නැත්නම් ප්‍රධානම වැදගත්කමක් තියෙන ඛනිජ ද්‍රව්‍යයක් වශයෙන් මේ ඛනිජ තෙල් නැත්නම් බොර තෙල් කැණීම අපිට හඳුනා ගන්න පුළුවන්. අපිට පේනවා මේක මේ සමහර වෙලාවට අන්තර්ජාතික සීමා මායිම් ඉක්මවා යමින් ඇතැම් විට ව්‍යාපාරික තත්ත්වයකටපත් වෙලා දේශපාලනික බලපෑම් පවා මේකට ලැබෙමින් අන්තර්ජාතික වශයෙන් කෙරෙන ලෝකයේ දැවැන්තම ව්‍යාපාරික ක්‍රියාවලියක් විදිහට අපිට මේ බොර තෙල් නිෂ්පාදනය හඳුනා ගන්න පුළුවන්. නේද? එතකොට සමහරලාට දේශපාලනික මැදිහත් වීම යටතේ සමහර රටවල් ආක්‍රමණය කරන්නත් මේකට හේතු වෙලා තියෙනවා. නේද? ඊළාට දේශ සීමා නොතකමින් මේ සම්බන්ධයෙන් කටයුතු කරන මිනිස්සු පෙළඹිලා තියෙනවා. මේ වගේ දේවල් එක්ක බලනකොට අපිට පේනවා ලෝකයේ දැවැන්තම ව්‍යාපාරික ක්‍රියාවලියක් විදිහට මේ ඛනිජ තෙල් නිෂ්පාදනය කියන කතාව. නේද? ඛනිජ තෙල් නිෂ්පාදනය. අපි පොඩි අවබෝධයක් ගන්න මේ සම්බන්ධයෙන් ඊළඟ ස්ලයිඩ් එකට යමු. ලෝකයේ ඛනිජ තෙල් නිෂ්පාදනය සම්බන්ධයෙන් රටවල් 10ක්. පළමු පෙළ රටවල් 10 පෙන්නලා තියෙනවා. මෙන්න මේ දත්ත වගුවේ. චුට්ටක් බලන්නකො මොනවද කියලා. නේද? ලෝකයේ ඛනිජ මේ දිනකට නිෂ්පාදනය කරන බැරල් ප්‍රමාණය තමයි මේ දක්වලා තියෙන්නේ. දිනකට නිෂ්පාදනය කරන බැරල් ප්‍රමාණය. විනාඩියක් මේක අධ්‍යයනය කරන්න.
හොඳයි. ඔයාලට පේනවා ඇති මෙතන ඛනිජ තෙල් නිෂ්පාදනය කියන කාර්යයේදී දවසකට නිෂ්පාදනය කරන මේ බලන්නකෝ. දවසකට නිෂ්පාදනය කරන බැරල් ප්‍රමාණය තමයි පෙන්නලා තියෙන්නේ. පළවෙනි තැනේ ඉන්නේ අපි නොහිතපු රටක් නේද? ඇමරිකා එක්සත් ජනපදයේ තමයි නිෂ්පාදන ධාරිතාවයෙන් පෙරමුණේ පසු වෙන රට බවට පත් වෙලා තියෙන්නේ. දෙවෙනි තැනේ ඉන්නවා සෞදි අරාබියාව. නේද? සෞදි අරාබිය තමයි දෙවෙනි තැනට ඉන්නේ දෛනික නිෂ්පාදනය තුල. ඊළඟට බලන්නකෝ තුන්වෙනියා තමයි රුසියාව. හතර ඉන්නවා චීනය. පහ කැනඩාව, ඉරාකය, ඉරානය, යුනයිටඩ් අරාබි එමිරේට්ස්, එක්සත් අරාබි එමිරේට් රාජ්‍ය කියන එක. ඊළඟට දකුණු ඇමරිකාව, බ්‍රසීලය 10 වෙනි තැනට තමයි කුවේටේ ඉන්නේ. නේද? ඔන්න පළවෙනි 10 දෙනාගේ දායකත්වය දෛනික නිෂ්පාදනය තුල. නේද? මේවා දැන් ඛනිජ තෙල් නිෂ්පාදනයේ මැනුම් කටයුතු කරන්නේ මේ බැරල් වලින්. මේ බලන්න බැරල් වලින්. එහෙම නැත්නම් ගැලුම් වලින්. දෛනික නිෂ්පාදනයේ බැරල් වලින් ගැලුම් වලින් තමයි ගණනය කිරීම කරලා තියෙන්නේ. එහෙනම් පළවෙනි 10 දෙනාගේ ස්වභාවය මේක. අපි පස්සේ මේක ලියමු මේකට අවශ්‍ය තොරතුරු ලියනකොට. හොඳයි ඊළඟට බලන්නකෝ මෙන්න මේ ස්ලයිඩ් එක. ඛනිජ තෙල් නිෂ්පාදනයේ දෛනික බැරල් වලින්. ඔන්න බලන්න 2008 2015 2018 කියන අවුරුදු 3ක දත්ත දීලා තියෙනවා ඔයගොල්ලන්ට මේක යම් සංසන්දනයක් කරන්න. බලන්න කලාප විදිහට තමයි දීලා තියෙන්නේ. දැන් අර අතන දැක්කපු රටවල් කලාප වලට අයිති කරන්න පුළුවන් යටත් කරන්න පුළුවන් මේ උතුරු ඇමරිකානු කලාප. එතකොට අපි දන්නවා එක්සත් අරාබි මේ ඇමරිකා එක්සත් ජනපදයේ ඊළඟට උතුරු ඇමරිකානු කලාපයේ අනිකුත් තෙල් නිපදවන රටවල් මධ්‍යම ඇමරිකාව සහ දකුණු ඇමරිකානු රටවල් යුරෝපය මැද පෙරදිග අප්‍රිකාව ආසියා පැසිෆික් කලාපය එහෙම වර්ග කරගත්තාම ඔන්න බලන්න ඛනිජ තෙල් නිෂ්පාදනය දෛනිකව මොකද වෙලා තියෙන්නේ කියලා. උතුරු ඇමරිකානු කලාපේ 2008 දී දෛනික බැරල් 13156 නිෂ්පාදනය කරා. හැබැයි අපිට පේනවා ඒක 2018 වෙනකොට 22000 ඉක්මවලා ගිහිල්ලා තියෙනවා. ඊළඟට මධ්‍යම ඇමරිකාවෙත් අපිට පේනවා 7426ක තිබුණු නිෂ්පාදනය යම් පමණකට අඩුවීමක් වෙලා තියෙනවා 6537 දක්වා. ඊළඟට යුරෝපා කලාපේ 4876ක නිෂ්පාදනයක් තිබුණා. ඒක 3523ට පහත ලැසීමක් වෙලා තියෙනවා. මැද පෙරදිග කලාපය අපිට පේනවා 26000ක නිෂ්පාදනයක් තිබිච්ච එක 31000ට වැඩි වෙලා තියෙනවා. ඊළඟට අප්‍රිකානු කලාපේ 10000ක තිබිච්ච එක 8000ට අඩු වෙලා තියෙනවා. ආසියා පැසිෆික් කලාපේ 8000ට තිබිච්ච එක 7633 දක්වා අඩුවීමක් වෙනලා දෙනවා. නේද? මෙතන අහනවා බැරල් එකක් කියන්නේ කොච්චරක්ද කියලා. බැරල් එකක් කියන්නේ ගැලුම් 42ක්. හරි? බැරල් එකක් කියලා කියන්නේ ගැලුම් 42ක්. එහෙම තමයි සාමාන්‍ය පිළිගැනීම වෙන්නේ. හොඳයි එතකොට ඔයගලන්ට පේනවා කලාපණුව ගත්තාම මේ තෙල් නිෂ්පාදනයේ දෛනිකව කරන තෙල් නිෂ්පාදනයේ වෙනස්කම් තියෙනවා. සමහර තැන්වල කාලීන වැඩිවීමක් වෙලා තියෙනවා. සමහර තැන්වල කාලීන අඩුවීමක් වෙන්නම් කරලා තියෙනවා. ඊළඟට තෙල් සංචිතවල පිහිටීම කියන කාරණේත් අපි චුට්ටක් බලමුකෝ. මේ බලන්නකෝ තෙල් සංචිතවල ව්‍යාප්තිය ලක්ෂණ ගැන කතා කරනකොට ලෝකේ හැමතැනකම ඛනිජ තෙල් වල පිහිටීම පෙට්‍රෝලියම් වල ව්‍යාප්ත වීමක් දකින්නේ නැහැ අපි. නේද? තියෙන සීමිත ප්‍රදේශයක විතරයි. සීමිත රටවල් ප්‍රමාණයක පමණයි පැතිරලා තියෙන්නේ. ඊළඟට දැනට සොයාගෙන ඇති පෙට්‍රෝලියම් සංචිත වලින් අඩකට වඩා ව්‍යාප්ත ඇත්තේ මැද පෙරදිග කලාපේ රටවල් වල. අරාබිය, එක්සත් අරාබි එමිරේට් රාජ්‍ය, ඕමානය, යේමනය, කටාර් මේ වගේ දේවල් රටවල් ගත්තාම ලෝකයේ තියෙන ඛනිජ තෙල් සම්පතෙන් 57% මේ අරාබිය ප්‍රමුඛ මැද පෙරදිග රටවල් වල තමයි තියෙන්නේ. ඉතුරු ටික තමයි ලෝකයේ අනිකුත් තෙල් නිපදවන රටවල් ටිකට අයිති වෙලා තියෙන්නේ. එතකොට අපිට පේනවා මේ ඛනිජ තෙල් නිෂ්පාදනය වෙළඳාම කියන කාර්යයන්වලදී ලෝකයේම තියෙන සල්ලි ටික මැද පෙරදිග කලාපේ රටවල් වලට එකතු වෙනවා මේ ඛනිජ තෙල් වෙළඳාම නිසා. නේද? ඛනිජ තෙල් නිෂ්පාදනය හා වෙළඳාම කියන කාරණේ නිසා මුදල් සම්පත් මැද පෙරදිග රටවල් වලට විශාල වශයෙන් එකතු වෙනවා. ඊළඟට එම සංචිතයේ සෙසු ලෝකයේ මුළු තෙල් සංචිතයටත් වඩා අධිකයි. ඇත්තනේ කතාව මම අර කිව්වේ. ලෝකයේ තියෙන ඛනිජ තෙල් සම්පතෙන් 57% මැද පෙරදිගට අයිති වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ තුන්වෙනි කතාව කියන්නේ. ඊළඟට කියනවා තෙල් සංචිත ඇති අනෙක් රටවල් නම් කැනඩාව, වෙනිසියුලාව, ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව, ලිබියාව, චීනය, නයිජීරියාව, කසකස්තානය වගේ රටවල් පෙරමුණ ගන්නවා. මේ ටිකේ විතරක්ම නෙමෙයි කියන එක ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ සිසු රටවල් කියලා ගත්තාම මේ දක්වලා තියෙන රටවල් ටිකේ විතරක්ම නෙමෙයි. තවත් බොහෝ රටවල් වල ඛනිජ තෙල් තියෙනවා. නේද? දැන් චීනය ගත්තාම චීනෙත් ඉන්දියාවෙත් ඊළඟට මැලේසියා වගේ රටවල් වල නේද? තෙල් සම්පත් පිහිටලා තියෙනවා. මෙන්න මෙතන පෙන්නලා තියෙනවා බලන්න ලෝව විශාලතම තෙල් සංචිත පවතින රටවල් ටික. ලෝකයේ විශාලම තෙල් සංචිත පවතින රටවල් ටික තමයි මේ දක්වලා තියෙන්නේ. සංචිතේ බැරල් බිලියන වලින් ඉදිරිපත් කරලා තියෙනවා. ඊළඟට ගෝලීය මට්ටමින් තියෙන ප්‍රතිශතය. ඒ කියන්නේ ඛනිජ තෙල් නිෂ්පාදනයේ සමස්තය අරගත්තාම
ඒකට කොච්චරක දායකත්වයක් මේ රටවල් වලින් ලබා දෙනවද කියලා. නේද? මොන බලන්න දැන් කැනීම් කටයුතු අනුව ගත්තාම අපි දැක්ක දවසකට බැරල් නිෂ්පාදනය කරන වැඩිම ප්‍රමාණයක් ඇමරිකා එක්සත් ජනපදයේ. ඒ දෛනික නිෂ්පාදනය තුළ. හැබැයි මෙතන පෙන්නලා තියෙන ඒක නෙමෙයි ඊට වඩා වෙනස් කතාවක්. ඒගොල්ලෝ ගාව මේ රටවල් සතුව තියෙන තෙල් සංචිතය දැනට ඉතිරිලා තියෙන තෙල් සංචිතය කොච්චරද කියලා තමයි මේ කියන්නේ. බැරල් බිලියන වලින්. ඊළඟට ඒක කොච්චර ප්‍රතිශතයක් වෙනවද දැනට තියෙන සංචිතවලට අනුව. ලෝකේ රටවල් සතුව දැන් හාරලා ගත්ත ප්‍රමාණයයි ඉවර වෙච්ච ප්‍රමාණය ඔක්කොම එක්ක දැනට ඉතිරුවක් තියෙනවනේ. ඒ ටික ඔක්කොම ගත්තාම ඒකෙන් කවර ප්‍රතිශතයක් ඒ රටවල් වලට හිමිද කියලා කියන්නේ. බලන්නකෝ. දකුණු ඇමරිකාව වෙනිසුලා සතුව තියෙනවලු බැරල් බිලියන 297ක සංචිතයක් තාම. හරි? තාම තියෙනවා 297ක සංචිතය. ඒක තමයි ලෝකේ ප්‍රධානම තෙල් සංචිත අයිති රටවල් අතර පෙරමුණේ ඉන්නේ. මේක ගෝලීය නිෂ්පාදනයෙන් 18.2. හරි? ඊළඟට සෞදි අරාබියාව ගත්තාම ඒගොල්ලෝ ගාව තියෙන බැරල් බිලියන 265යි. ඒක ගෝලීය මට්ටමින් ගත්තාම 16.2ක දායකත්වයක්. කැනඩාව ගත්තාම 173ක් බැරල් බිලියන තියෙනවා. එයාලඟ තියෙනවා ගෝලීය මට්ටමේ දායකත්වයට දෙනවා 10.6ක දායකත්වයක්. ඉරානය ගත්තාම 154යි 9.4ක දායකත්වයක්. ඉරානය 141යි 8.6යි. ඊළඟට කුවේට් වල 101යි 6.2යි. එක්සත් අරාබියා එමීර් වල 97යි 110ක දායකත්වයක්. ඊළඟට රුසියාව 80යි බැරල් බිලියන 80ක් තියෙනවා ඒගොල්ලෝ ගාව. ඒකේ ගෝලීය මට්ටමින් ගත්තාම 4.9ක්. ඊළඟට ලිබියාව 48යි බැරල් බිලියන 48ක දායකත් මේ ප්‍රමාණයක් තියෙන ඒගොල්ලන්ගේ ගෝලීය දායකත්වය 2.9යි. නයිජීරියාව ගත්තාම ආෆ්‍රිකානු රටක් ඒක ලිබියා නයිජීරියා දෙකම ආෆ්‍රිකානු රටවල් 37ක් තියෙනවා බැරල් බිලියන වලින්. හැබැයි ගෝලීය මට්ටමට ඒගොල්ලෝ දායකත්ව දෙනවා 2.3ක වගේ දායකත්වයක්. එතකොට ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ මේ කතාව මේ තියෙන්නේ විභව නැත්තම් මේගොල්ලෝ තාම පාවිච්චියට දාපු නැති එළියට ගත්තේ නැති ඒගොල්ලෝ ගාව තියෙන සංචිත ප්‍රමාණය. හරි ඔය ඒගොල්ලෝ ගාව තියෙන සංචිත ප්‍රමාණය. ඒ අනුව ගත්තාම අපිට පේනවා දකුණු ඇමරිකාව වෙනිසුලාවේ විශාල සංචිතයක් තියෙනවා. නේද? විශාල සංචිතයක් පිටලා තියෙනවා. ඒ වගේම අපි ඊළඟ ස්ලයිඩ් එකකටත් ඔය ගාම යමු. මෙන්න මේ කාරණා ටික අපිට වැදගත්. මේ බලන්නකෝ ලෝකේ ඛනිජ තෙල් සම්පත් වල පිහිටීම වෙළඳාම සම්බන්ධයෙන් යම් හොඳ අවබෝධයක් ගන්න පුළුවන් කරුණු කාරණා ටිකක් මෙතන තියෙනවා. පළවෙනි කාරණේ කියනවා දැනට ලෝකේ තෙල් කෙත් 65000ක් විතර තියෙනවා. තෙල් කෙතක් කියන්නේ මොකද්ද? තෙල් කෙතක් කියලා කියන්නේ අර දැන් මේ පොළවේ තියෙන ඛනිජ තෙල් ටික කැණීම් කටයුතු සිද්ධ කරන ඒ අදාළ මෙහෙයුම් කටයුතු කරන තැන. නේද? ඒ කියන උපකරණ සවි කරලා කැණීම් හරහා තෙල් මතු පිටට ගන්න ස්වභාවික ගෑස් සමානට මතු පිටට ගන්න ඒ කාර්ය කරන තැනකට තමයි අපි කියන්නේ තෙල් කෙතක්. ඒතර ලෝකේ පුරාම තියෙනවලු තෙල් කෙත් 65000ක් විතර. ඔන්න දැනට කරලා තියෙන ගණනය කිරීම අනුව හොයාගෙන තියෙන ප්‍රමාණය. හැබැයි ප්‍රශ්නේ මෙන්න මේකයි. පහළ බලනකොට දෙවෙනි කාරණේ කියනවා. ලෝකේ ඛනිජ තෙල් සම්පතෙන් 95%ක්ම තියෙන්නේ. ඉන් තෙල් කෙත් 1500ක විතරයි. තේරෙනවද කියන්නේ ලෝකේ පුරා තැන් වල ඛනිජ තෙල් කෙත් 65000ක් විතර තියෙනවා. හැබැයි ලෝකයේ තියෙන ඛනිජ තෙල් සම්පතෙන් 95%. ඒ කියන්නේ අති විශාල ප්‍රමාණයක්. තව 105යි නේද? 95%ක්ම තියෙන්නේ අර කියපු තෙල් කෙත් 65000 අතර තියෙන තෙල් කෙත් 1500කලු. ඔන්න ප්‍රශ්නේ බරපතලකම. ඒ කියන්නේ මේ තෙල් සම්පත කියන දේ ලෝකේ සමතුලිත ව්‍යාප්තියක් නැහැ. නේද? ලෝකේ රටවල් කීපයකට විතරක් සීමා වෙච්ච ස්වභාවික සම්පත. හැබැයි අපිට පේනවා ඒකේනෝ ඒ රටවල් වල යම් යම් තැන් වලට අධික ලෙස ඒක රාශීම් සිදු වෙලා තියෙනවා. ඒ නිසා මේ ඛනිජ තෙල් වල ව්‍යාප්තියේ දැඩි විෂමතාවයක් අපිට පේනවා. ලෝකයේ තෙල් කෙත් 65000ක් තිබුණාට ඒ තියෙන තෙල් කෙත් වල තියෙන තෙල් සංචිත වලින් 95%ක් තියෙන තෙල් කෙත් 1500ක් තුල. තුන්වෙනි කාරණේට යන තෙල් බැරල් බිලියන 10කට වැඩි තෙල් කෙත් ඉන්දියාව, බ්‍රසීලය, මෙක්සිකෝ, වෙනිසුලාව, කසකස්තානය හා රුසියාව කියන රටවල් වල තමයි තියෙන්නේ. තෙල් බැරල් බිලියන 10කට වඩා වැඩි තෙල් කෙත් තියෙන ඉන්දියාව, බ්‍රසීලය, මෙක්සිකෝ, වෙනිසුලාව, කසකස්තානය සහ රුසියාව කියන රටවල් ලැයිස්තු වෙනවා. ඊළඟට කියන හතරවෙනි කාරණය ලෝක ඉතා වැදගත්ම තෙල් කෙත් පහ. වැදගත්ම තෙල් කෙත් පහ මැද පෙරදිග රටවල් සතු වන අතර. බලන්නකෝ අරාබිය, ඕමානය, යේමනය, කටාර්, කුවේට්, ඉරානය, ඉරාකය වගේ රටවල් ගත්තාම ඒගොල්ලෝ ගාවලු මේ ලෝකේ විශාලම නැත්තම් තාම වැදගත් ආර්ථික වටිනාකම අතින් පළවෙනි තැනේ දාන්න පුළුවන් තෙල් කෙත් පහම තියෙන ඒගොල්ලෝ ගාව කියලා කියන්නේ. ඊට ලෝකයේ තෙල් කෙත් තෙල් සම්පතෙන් 57ක් පමණ අයිති වෙනවා. මම කලින් ඒ කතාව කිව්වනේ මැද පෙරදිගට අයිති තෙල් සම්පතේ අයිතිය ගෝලීය මට්ටමින් ගත්තාම 57ක්. මොනවද මේ තෙල් කෙත් පහ? මෙන්න තියෙනවා නම් වලින්.
අරාබියේ තියෙනවා නම අරාබි රටේ තියෙනවා ගවාර් කියලා තෙල් කෙතා. ගවාර්. මේ ගවාර් කියන තෙල් කෙතේ තෙල් බැරල් බිලියන 70ක් විතර තියෙනවා කියලා තමයි කියන්නේ. ඊළඟට තියෙනවා කුවේට් රටේ බුර්ගාන් කෙත. කුවේට් රටේ තියෙන බුර්ගාන් කෙත බැරල් බිලියන 66ක නිෂ්පාදන ධාරිතාවයක් තියෙන නැත්නම් සංචිතයක් තියෙන විශාල ප්‍රමාණයේ තෙල් කෙතක්. ඊළඟට අරාබි තවත් එකක් තියෙනවා සෆානියා. නේ සෆානියා කියන කෙතේ තියෙනවලු බැරල් බිලියන 50. ඊළඟට ඉරානයේ රුමෙයිලා කියන කෙත. ඉරානයේ රුමෙයිලා කියන කෙත බැරල් බිලියන 17ක ධාරිතාවයක් තියෙන කෙතක්. හතරවෙනි වැදගත්කම තියෙන කෙනා. ඊළඟට ඉරාකයේ තියෙනවා බටහිර කුර්නා කෙත. එහෙනම් ඔන්න ගවාර්, බුර්ගාන්, සෆානියා, රුමෙයිලා, බටහිර කුර්නා කියන කෙත් පහ තමයි ලෝකේ වැදගත්ම තෙල් කෙත් පහ බවට පත් වෙලා. ඒ වගේම විශාලම සංචිත විදියට ඇතුළත් වෙලා තියෙන තෙල් කෙත බවට පත් වෙලා තියෙන නිසා අපිට පේනවා ලෝක දේශපාලනය තුල උනා මේ කියන වටිනාකමක් තියෙන මේ කියන විශාල තෙල් සම්පත් කෙරෙහි වැඩි අවධානයක් යොමු වෙලා සමහරවිට භූදේශපාලනයේ මේකට අනුව හඩගස්සන ආකාරය අපිට දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා. නේද? ඔයාලට දකින්න ලැබෙන්නේ නැතිනේ පෞගේ කාලේ ඉරානයට ඉරාකයට අත්වෙච්ච මේ තත්ත්වය මොකද්ද කියනවා. නේද? ඉරානයට ඉරාකයට අත්වෙච්ච දේවල් ඔයාලා දකින්න ඇති. සැබෑ දේශපාලන පසුබිම. ඒවට ඉතින් වෙන වෙන මාතෘකා දාලා ඒව ලස්සනට ආවරණය කරලා තිබුණාට ඇත්තම අභ්‍යන්තර කතාව තමයි මේ ලෝකයේ මේ තියෙන වටිනා තෙල් සම්පත් වල අයිතිය ලෝක බලවතුන් මේ Taman සතු කරගන්න දරන උත්සාහය. ඕක තමයි අභ්‍යන්තර කතාව. නමුත් ඒක පෙන්වන්නේ නැහැ වෙන වෙන කාරණා ඒවට පටවලා ඒවා මත යුද්ධවලට ගිහිල්ලා ඒ මිනිස්සු ආක්‍රමණය කළා ඒ රටවල් ආක්‍රමණය කළා මේ තෙල් සම්පත් මේ ආක්‍රමණයක තමයි ලෝක බලවතුන් පියල්ලා ඉන්නේ විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ නේද? එහෙම තියෙනවා. එහෙනම් ඔන්න අපි khනිජ තෙල් සම්පත් සම්බන්ධ කරුණු කාරණා විශාල ප්‍රමාණයක් අපි කතා බහ කළා. එතකොට මෙතන ඊළඟට තියෙනවා විශාල වශයෙන් පෙට්‍රෝලියම් ආනයනය කරන අපනයනය කරන රටවල් බලන්න. ඉතින්ට යන්නේ කිව්වොත් දිග වැඩි වෙනවා කතාව. අපි khනිජ තෙල් නිෂ්පාදනය ගැන ඊළඟට ව්‍යාප්තිය ගැන මේ දක්වා කතා බහ කරපු දේවල් ටික පොඩ්ඩක් සඳහන් කරගෙන ඉන්න. හොඳයි. එහෙනම් දැන්ට මාතෘකාලියේ තියෙන්නේ khනිජ තෙල් නිෂ්පාදනය කියන. අපි ඒක යටතේ ලියමු මෙහෙම අන්තර්ජාතික මට්ටමේ අන්තර්ජාතික මායින් ඉක්මවමින් නැත්නම් මට්ටමින් මායින් ඉක්මවමින් නැත්නම් මට්ටමින් සහ ව්‍යාපාරික මෙන්ම දේශපාලනික බලපෑම් ව්‍යාපාරික මෙන්ම දේශපාලනික බලපෑම් ව්‍යාපාරික මෙන්ම දේශපාලනික බලපෑම් දැඩිව අන්තර්ග්‍රහණය කරමින් දැඩිව අන්තර්ග්‍රහණය කරමින් දැඩිව අන්තර්ග්‍රහණය කරමින් ලෝකේ ක්‍රියාත්මක වන ලෝකේ දැවැන්තම ලොව දැවැන්තම ආකර නිෂ්පාදන ක්‍රියාවලිය ලොව දැවැන්තම ආකර නිෂ්පාදන ක්‍රියාවලිය ලොව දැවැන්තම ආකර නිෂ්පාදන ක්‍රියාවලිය khනිජ තෙල් නිෂ්පාදනයේ වශයෙන් හඳුනාගත හැකිය. khනිජ තෙල් නිෂ්පාදනයේ වශයෙන් හඳුනාගත හැකිය. ඉතින් පොඩ්ඩක් නෝට් එක අතර මම ආයි පැහැදිලි කිරීමක් කරන්න මට කියන්න බැන්නානේ මේ khනිජ තෙල් නිෂ්පාදනය khනිජ තෙල් නිර්මාණය වෙලා තියෙන විදිහ නේද? දැන් ඔන්න අන්තර්ජාතික වශයෙන් තියෙන වැදගත්කම ගැන පළවෙනි වාක්‍ය ඛණ්ඩයේදී කියුණා මේ khනිජ තෙල් කොහොමද හැදිලා තියෙන්නේ? පෘථිවි ඉතිහාසයේ අවුරුදු මිලියන 400කට 500කට විතර ඉහත තමයිලු මේ khනිජ තෙල් නිර්මාණය වුණා කියන්නේ. එතකොට සාගර පතුල් වල හිටපු ජීවීන්ගේ ශරීරවල තිබුණු මේදේ කොටස්ලු ඒගොල්ලෝ ජීවිතක්ෂයටපත් වුණාට පස්සේ මේ විදිහට පොළොව මත තැන්පත් වෙලා පාෂාණ තට්ටුතල අතර සංචිත වෙලා තියෙන බොර තෙල් විදිහට. අපිට හිතා ගන්න තමාරු කතාවක්. නේද? ඒ තරමට මේ මුහුදු ජීවීන්ගේ සාගර පතුල හිටපු ජීවීන්ගේ ශරීරවල මේදේ තිබුණාද? නේද? ওই ප්‍රශ්නේ අපිට එනවනේ. නේද? නමුත් දැනට හොයාගෙන තියෙන ගවේෂණ වලට අනුව දැනට හොයාගෙන තියෙන කරුණු වලට අනුව පිළිගන්න මතය තමයි නොගැඹුරු සාගර පතුල් වල හිටපු ජීවීන්ගේ ශරීරවල තිබුණු මේදේ කොටස් තමයිලු
පාෂාණ තට්ටු දල අතර මේ ශිලා ගෝලයේ තැන්පත් වෙලා තියෙන්නේ බොර තෙල් විදියට. ඒව තමයි අපි වර්තමානයේට හාරගන්නේ. ඒක තමයි අපිට විශ්වාස කරන්න පුළුවන් සාධක ලෝකේ තියෙනවා. මොකද්ද? khනිජ තෙල් හම්බ වෙනවා නම් හම්බ වෙන්නේ මෙතෙක් හම්බ වෙලා තියෙන්නේ හුණුගල් සංචිත තියෙන ප්‍රදේශවලමයි. දැන් ඔයාලා දන්නවා ලංකාවේ මන්නාරම් ද්‍රෝණියේ තියෙනවා මේ khනිජ තෙල් සම්පත. ඉතින් මන්නාරම් ද්‍රෝණිය හා ඒ වයඹ කලාපය අපි දන්නවා සම්පූර්ණයෙන්ම මයෝසින් අවධිය නිර්මාණය වෙච්ච හුණුගල් තට්ටු තියෙන. නේද? ඉතින් ඔය හුණුගල් නිර්මාණය කරන කොරල් බුහුබාවා කොඩා ජීවී. ඒ කොරල් බුහුබාවා නිර්මාණය කරන මේ කවච සැකිලි තමයි ජීවී කොරල් බවට පත් වෙලා තියෙන්නේ. ඒතර ඒවා තුල අපි දන්නවා මේ කුඩා ජීවීන් විශාල වශයෙන් ගැවසෙනවා. ජෛව විවිධත්වය ඉතාම අධික පරිසරයක ගන්න. දැන් ගොඩබිමේ තියෙන අධිකම ජෛව විවිධත්වය ඇමසන් වනාන්තරය වගේ නිවර්තන වැසි වනාන්තරවලනේ තියෙන්නේ. ඒ වගේ සාගර පරිසර පද්ධතිය ගත්තාම එතන තියෙන අධිකම ජෛව විවිධත්වය තියෙන්නේ කොරල් වල. කොරල් පරිසර පද්ධතිය. ඒතකොට විශාල වශයෙන් ජීවීන් එතන ගැවසෙනවා. නේද? ඒව පස්සේ කාලෙකදී විනාශයටපත් වෙලා කොරල් පරිසර පද්ධතිය හායටපත් වෙලා ගියොත් ඒවා හිටපු ජීවීනුත් විනාශ වෙනවා. ඒ නිසා අපිට එහෙම විනාශ වෙච්ච ජීවීන්ගේ ශරීරවල තිබුණු මේදේ කොටස් මෙහෙම සංජිත වෙලා තෙල් හැදිලා තියෙනවා කියන කතාව khනිජ තෙල් වල පිහිටීමයි හුණුගල් සංචිත වල පිහිටීමයි අතර තියෙන සම්බන්ධයේදී පැහැදිලි වෙනවා. නේද? හුණුගල් තියෙනවා නම් යම් ප්‍රදේශයක khනිජ තෙල් තියෙනවා කියන විශ්වාසය අපිට ඇති වෙලා තියෙනවා. දැන් අපේ රටේ ওই වයඹ දිග කොටස් වල khනිජ තෙල් තියෙනවා කියන එක දැන් තහවුරු කරලා ඉවරයිනේ. ඒ වගේම අපි දන්නවා මයෝසින් හුණුගල් සංචිත තියෙන තව ප්‍රදේශයක් තමයි ගිනි කොන දිගින් පිටලා තියෙන කතරගම මිනිහාගල් කන්ද. නේද? කතරගම මිනිහාගල් කන්දේ තර මයෝසින අවධිය අර වයඹ දිග වැටල කලාපේ තියෙන හුණුගල් වලට 100%ක් සමාන හුණුගල් මේ ප්‍රදේශයේ තියෙනවා. එතකොට දැනට පිළිගන්න දේ තමයි අර වයඹ දිග කොටස් වල khනිජ තෙල් තියෙනවා වගේම අපේ රටේ ගිනි කොන දිග ඔය කතරගම දිහා වෙනකොට මේ ප්‍රදේශවල khනිජ තෙල් ඇතයි කියන විශ්වාසයක් තියෙනවා. තාම නිශ්චිතව තහවුරු කරගෙන නැහැ. දැන් මැද පෙරදිග රටවල් ගත්තාම මේවත් අපිට පේන විශාල ප්‍රදේශයක බැතුණු හුණුගල් තලාවක් තමයි තියෙන්නේ. ඒ නිසා ඒවේ khනිජ තෙල් පිහිටීමක් තියෙනවා. හොඳයි එහෙනම් අපි පොතන ලියාගෙන ගිය තැනට ලියමු කොහොමද ලෝකේ khනිජ තෙල් නිර්මාණය වෙලා තියෙන්නේ. ලියන්න. අදට වසර මිලියන 400කට 500කට පමණ පෙර අදට වසර මිලියන 400කට 500කට පමණ පෙර අදට වසර මිලියන 400කට 500කට පමණ පෙර සාගර පතුල් වල ජීවත් වූ ජීවීන්ගේ සාගර ජීවීන්ගේ නැත්නම් ජීවීන්ගේ ශරීරවල තිබූ මේදේ කොටස් භූ අභ්‍යන්තරයේ තැන්පත් වී khනිජ තෙල් නිර්මාණය වූවා යයි හඳුනාගෙන තිබේ. khනිජ තෙල් නිර්මාණය වූවා යයි හඳුනාගෙන තිබේ. මෙම විශ්වාසය තහවුරු කෙරෙන සාක්ෂිය වන්නේ බොහෝ khනිජ තෙල් නිදි නැත්නම් බොහෝ khනිජ තෙල් සංචිත උණුගල් පිහිටි ප්‍රදේශාසන්නයේ පිහිටා තිබීමයි. උදාහරණ මැද පෙරදිග රටවල්. ඊළඟට ශ්‍රී ලංකාවේ මන්නාරම් ද්‍රෝණිය. මැද පෙරදිග රටවල් දෙක ශ්‍රී ලංකාවේ මන්නාරම් ද්‍රෝණිය. හරි පාලින් ලියන්න මෙම ජීවී ශරීර තුල තිබූ මේදේ කොටස් පෘථිවි අභ්‍යන්තරයේ පාෂාණ තට්ටු අතර
පෘථිවි අභ්‍යන්තරයේ පාෂාණ තට්ටු අතර තැන්පත්ව අධික උෂ්ණත්වයට හා පීඩනයට ලක්වීම නිසා අධික උෂ්ණත්වයට හා පීඩනයට ලක්වීම නිසා අධික උෂ්ණත්වයට හා පීඩනයට ලක්වීම නිසා ඒවා බොරතෙල් බවට පරිවර්තනය වූ බව ඒවා බොරතෙල් බවට පරිවර්තනය වූ බව හඳුනාගෙන තිබේ. හඳුනාගෙන තිබේ. හොඳයි. අලුත් ඡේදයක පටන් ගන්න. පෘථිවි අභ්‍යන්තරයේ පිහිටි මෙම බොරතෙල් පෘථිවි අභ්‍යන්තරයේ පිහිටි මෙම බොරතෙල් පෘථිවි අභ්‍යන්තරයේ පිහිටි මෙම බොරතෙල් කැණීම් කටයුතු මගින් හාරාගෙන කැණීම් කටයුතු මගින් හාරාගෙන කැණීම් කටයුතු මගින් හාරාගෙන නල මගින් හෝ නැව් මගින් නල මගින් හෝ නැව් මගින් පිරිපහදු මධ්‍යස්ථානයක් කරා පරිවහනය කොට පිරිපහදු මධ්‍යස්ථානයක් කරා පරිවහනය කොට පිරිපහදු කරමින් පෙට්‍රල් ඩීසල් භූමි තෙල් යන ප්‍රධාන ඉන්ධන වර්ග තුන පෙට්‍රල් ඩීසල් හා භූමි තෙල් යන ප්‍රධාන ඉන්ධන තුන නිෂ්පාදනය කරයි. එහිදී අතුරු ඵලයන් ලෙස පෙළ රටවල් 10 ඉහත සඳහන් පරිදි වුවත් පළමු පෙළ රටවල් 10 ඉහත සඳහන් පරිදි වුවත් පළමු පෙළ රටවල් 10 ඉහත සඳහන් පරිදි වුවත් ලොව රටවල් සතුව ඇති ඛනිජ තෙල් සංචිත පිළිබඳ අධ්‍යයනය කරන විට ඛනිජ තෙල් සංචිත පිහිටි පළමු පෙළ දස දෙනා ඛනිජ තෙල් සංචිත පිහිටි පළමු පෙළ දස දෙනා සහ ඔවුන් සතු සංචිත ප්‍රමාණය සහ ගෝලීය නිෂ්පාදනයට සිදු කරන දායකත්වය එතන සිදු කරනවා කියනකට වඩා හොඳයි සිදු කළ හැකි කියලා කිව්වනම්. ඒ කියන්නේ සමහරට භාවිත නොකරන ඒවාත් තියෙනවනේ. නේද? පාවිච්චි ගන්න නැති ඒවාත් තියෙනවා සංචිත තියාගෙන ඉන්න අය. නේද? සංචිත ආරක්ෂා කිරීමත් මේගොල්ලෝ කරනවානේ. නිසා භාවිත කළ හැකි කියන වචන දැම්මම වඩා හොඳයි. සංචිත ප්‍රමාණය ප්‍රතිශතක දායකත්වයන් පහත සඳහන් පරිදි වේ. හොඳයි දැන් අපි එහෙනම් මෙන්න මේ ටික නම් සංඛ්‍යාදත්ත සමගම ලියන්න වෙනවා. සමහර ස්ක්‍රීන් එක මේ ෆුල් ස්ක්‍රීන් දාලා පෙන්නන්නම්. ඔන්න ලෝ විශාලතම තෙල් සංචිත පවතින රටවල්. ඉක්මනට ලියමු. වමු ගහන්න පුළුවන් පස්සේ පහලට වල ලියන්නකො මම කියන්න. රටවල් 10 ඉස්සෙල්ලා කියන්න නේ.
එක වෙනිසියුලාව, දෙක සෞදි අරාබිය, කැනඩාව, ඉරානය, ඉරාකය, කුවේට්, එක්සත් අරාබි එමීර්, රුසියාව, ලිබියාව, නයිජීරියාව. ඔන්න රටවල් 10. හරි, ලියා ගන්න බැරුණා නම් ඒ ගැන කලබල වෙන්න එපා. රෙකෝඩින් දුන්නාම මේ බලා ගන්න බැරි වෙච්ච ඒවා ලියා ගන්න බැරි වෙච්ච ඒවා බලාගෙන තියන්න පුළුවන් ඈ. ඊළඟ දෙවෙනි කොලම් එක ගන්න සංචිතය. ඒ කියන්නේ තියෙන ප්‍රමාණය මොනවෙන්ද තියෙන්නේ? බැරල් බිලියන වලින්. අපි ලියමු එනම් පිළිවෙලට පහට ලියන්න 297යි, 265යි, 173යි, 154යි, 141යි, 101යි, 97යි, 80යි, 48යි, 37යි. ගෝලීය මට්ටමින් ප්‍රතිශතය ලියන්න 18.2යි, 16.2යි, 10.6යි, 9.4යි, 8.6යි, 6.2යි, 6යි, 4.9යි, 2.9යි, 2.3යි. ඔන්න එතකොට ලෝ විශාලම තෙල් සංචිත පවතින රටවල් 10 තමයි අපි මේ හඳුනාගත්තේ. ඒකෙත් ඔයගොල්ලෝ මතක තියාගන්න වෙනවා ප්‍රධාන පෙළ 3 දෙනාවත් අවම වශයෙන් කවුද කියලා. නේද? වෙනිසුලාව, සෞදි අරාබියාව සහ කැනඩාව කියන රටවල් තුන තමයි තෙල් සංචිත පවත්වා ගැනීම තුළ පළවෙනි තැනේ ඉන්නේ. හොඳයි. එහෙනම් අපි පහලින් විස්තර කරලා ලියමු අර තෙල් සම්පත් වල පිහිටීම සම්බන්ධතා විශේෂ කාරණා කීපයක් මෙතන අපි දැක්කනේ. අන්න ඒ ටික අපි ලියමු. ඊයන් මෙහෙම खनिज तेल निष्पादन संबंधයෙන් සිදු කරන ලද අධ්‍යයනවලට අනුව खनिज तेल निष्पादन संबंधයෙන් සිදු කරන ලද අධ්‍යයනවලට අනුව खनिज तेल निष्पादन संबंधයෙන් සිදු කරන ලද අධ්‍යයනවලට අනුව දැනට ලෝකේ හඳුනාගෙන ඇති තෙල් කෙත් සංඛ්‍යාව 65000කට අධික වේ. තෙල් කෙත් සංඛ්‍යාව 65000කට අධික වේ. ඒවායේ අන්තර්ගත තෙල් සම්පතින් ඒවායේ අන්තර්ගත තෙල් සම්පතින් 95%ක්ම තෙල් සම්පතින් 95%ක්ම තෙල් කෙත් 1500ක් වැනි සුළු ප්‍රමාණයක අඩංගු වේ. ඒ අතරින් ලෝකේ ඉතා වැදගත්ම තෙල් කෙත් පහම මැද පෙරදිග රටවල් සතු වේ.
ඒ සතු තෙල් සම්පත් ප්‍රමාණය ඒ සතු තෙල් සම්පත් ප්‍රමාණය ලෝක තෙල් සම්පතින් 57ක් පමණ වන අතර තෙල් සම්පතෙන් 57ක් පමණ වන අතර එම තෙල් කෙත්වල අන්තර්ගත තෙල් සංචිතයන් පහත සඳහන් පරිදි වේ. හරි දැන් ඔයාලට පුළුවන් පුතේ මේ ස්ලයිඩ් එකේ පේන්න තියෙනවා ඔය කියන තෙල් සංචිත ටික මොනවද කියලා ඔයාලට පුළුවන් මෙන්න මේ තෙල් කෙත් ටිකේ නමයි තෙල් බැරල් බිලියන ප්‍රමාණය දක්වා ගන්න. පහලින් ලියා ගන්නකො. අරාබි ගවාර් කියන තෙල් කෙතේ තියෙනවා තෙල් බැරල් බිලියන 70ක්. කුවේට් රටේ බුර්ගාන් කෙතේ තියෙනවා බැරල් බිලියන 66ක්. අරාබි සපානියා කෙතේ තියෙනවා බැරල් බිලියන 50ක්. රුමේලා කෙතේ ඉරානයේ රුමේලා කෙතේ තියෙනවා බැරල් බිලියන 17ක්. ඉරානයේ බටහිර කුර්නා කෙතේ තියෙනවා බැරල් බිලියන 13ක්. අන්නේ පහ ලියා ගන්න දෙන්න. හරි මම හිතනවා ලියලා ඉවර ඇති කියලා. දැන් අපිට පේනවා එතකොට මේ ලෝකේ khනිජ තෙල් සම්පත දැඩි ලෙස අසමතුලිත ව්‍යාප්තියක් වෙනවා. නේද? දැඩි ලෙස අසමතුලිත ව්‍යාප්තියක් වෙනවා. ඒ නිසා අපිට පේනවා මේ khනිජ තෙල් කැණීම කියන ආකාරකාර්මික කටයුත්ත ලෝකේ විශාල වශයෙන් සිද්ධ වෙලා රටවල් අතර මේ khනිජ තෙල් කියන දේ හැම දිනාටම අවශ්‍යයි නේද? මේ වෙනකොට ලෝකයේ තියෙන ප්‍රධානම බලශක්ති මාධ්‍ය බවට පත් වෙලා තියෙනවා. අපි දන්නවා මේ khනිජ තෙල් ලෝකේ භාවිතයට එන්න කලින් ලෝකේ බල ශක්තියක් විදිහට භාවිතා වුණේ ගල් අඟුරු නේද? ගල් අඟුරු වලට තිබුණු ඉල්ලුම හැබැයි khනිජ තෙල් භාවිතයට පැමිණෙන සමග අඩු වෙලා තියෙනවා. නේද? khනිජ තෙල් භාවිතයට පැමිණෙන සමග ගල් අඟුරු භාවිතය අඩු වෙලා තියෙනවා. නැත්නම් ඒකට තියෙන ඉල්ලුම වටිනාකම යම් පමණකට අඩුලා තියෙනවා. නමුත් හැබැයි khනිජ තෙල් හා සමගාමීවම තාමත් ලෝකේ පාවිච්චි නම් වෙනවා. නේද? ගල් අඟුරු භාවිතා වෙනවා. අයින් වෙලා නැහැ නේ, ඉවත් වෙලා නැහැ නේ. මේක ගල් අඟුරු වලට සාපේක්ෂව khනිජ තෙල් මේ තරම් ජනප්‍රිය වෙන්න හේතු මොනවද? හේතු තමයි එකක් තමයි නිෂ්පාදනය පහසුයි නේද? ගල් අඟුරු වලට සාපේක්ෂව නිෂ්පාදන කාර්ය පහසුයි. අනිත් එක තමයි පරිවහනයේ පහසුයි නේද? අපිට අවශ්‍ය නම් ගල් අඟුරු ටික අපිට නැව් මගින් හරි දුම්රිය මගින් හරි එහෙමනේ ගෙනියන්න වෙන්නේ. පරිවහනය කරන්න වෙන්නේ. හැබැයි khනිජ තෙල් අපිට පුළුවන්කම තියෙන නල පද්ධති හරහා පරිවහනය කරන්න. දැන් ඔබ දන්නවා කොළඹ වරායට එන තෙල් නැවේ තෙල් ටික සපගස්කන්ධයේ ප්‍රධාන සංකීර්ණය දක්වා ගේන්නේ නල පද්ධතියක් කරා. එහෙනම් ඒක බවුසර් වලට පටවලා එහෙම ගේනව නෙමෙයි නේද? නල පරිවහනය කරන්න පුළුවන්. හැබැයි ගල් අඟුරු වගේ දේවල් එහෙම පරිවහනය කරන්න බෑනේ. ඒක. ඊළඟට ගල් අඟුරු කියන දේ ගෘහස්ත ඉන්ධනයක් විදිහට භාවිතා කරන්න තියෙන හැකියාව අඩුයි. නේද? ගල් අඟුරු කියන දේ ගෘහස්ත ඉන්ධනයක් විදිහට භාවිතා කරන්න තියෙන හැකියාව අඩුයි. හැබැයි khනිජ තෙල් එහෙම නැහැ. ඔයගොල්ලෝ දන්නවා ලිපවත්තු ගන්න ගියාම භූමි තෙල් ටිකක් තියෙනවා අපිට ලිපවත්තු කරන්න ලේසි. නේද? ගෘහස්ත ඉන්ධනයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අනිත් දේ තමයි ප්‍රවාහන මාධ්‍යයන් වලදී ගල් අඟුරු භාවිතා කළේ නැහැ කියලා එහෙම නෙමෙයි මේ කියන්නේ භාවිත කළා. ඕගොල්ලෝ අහලා ඇති අඟුරු නැව ගැන. නේද? ඊළඟට අර ටයිටැනික් ෆිල්ම් එක බලපුවා දැකලා ඇති. ටයිටැනික් ෆිල්ම් එකේ යම් තැනක පෙන්නනවා ඒ නැව ධාවනය කරන්නේ ගල් අඟුරු වලින්. නේද? එතන ඒ යට තියෙන මේ එන්ජින් රූම් එකේ යම් කොටසක මේ අර ගල් අඟුරු දහණය වීම සඳහා මිනිස්සු ඒකට ගල් අඟුරු
එකතු කරනවා. මේ දැකලා ඇති නේද? මේ ෆිල්ම් එක බලපුවා දන්නවා. ගල් අඟුරු නැව තිබුණා. ඊළඟට ගල් අඟුරු වලින් දුවන දුම්රිය තිබුණා. නේද? අඟුරු නැව අඟුරු දුම්රිය ඒවා තිබුණා. ඒ නිසා පරිවහන කාර්යයන් සඳහා භාවිත කළා. හැබැයි ඒ පරිවහන කටයුතු සඳහා ඉන්ධනයක් විදිහට මාධ්‍යයක් විදිහට මේක භාවිතා කරනවට වඩා ලේසි ඛනිජ තෙල් භාවිතා කරේ. නේද? ඛනිජ තෙල් භාවිත කිරීම. ඊළඟට ගබඩා කරන්නත් ලේසි. නේද? ගල් අඟුරු ගබඩා කරන්න ලොකු ඉඩ කඩක් යනවා. හැබැයි ඛනිජ තෙල් ඊට සාපේක්ෂව බලනකොට අඩු ඉඩකදී පහසුවෙන් ගබඩා කරන්න පුළුවන්. මෙන්න මේ වගේ ගති ලක්ෂණ නිසා ගුණාංග නිසා අපිට පේනවා එතෙක් භාවිතයේ පැවතිච්ච ගල් අඟුරු අභිබවලා ආපු ඛනිජ තෙල් ලෝකේ බොහොම ජනප්‍රිය ඉන්ධනයක් බවට පත් වෙලා තියෙනවා. නේද? එහෙනම් අපි කියමු මේ ඒ කතාවත් ඊළඟ ඡේදය. ලියන්න අලුත් ඡේදයක ඉහත සඳහන් කරුණු වලට අනුව ලෝකේ ඛනිජ තෙල් සම්පතෙහි දැඩි අසම ව්‍යාප්තියක් නිරීක්ෂණය කළ හැකිය. මේ නිසා වර්තමානයේ වන විට බලශක්තිමය ඛනිජ සම්පතක් ලෙස අන්තර්ජාතික වශයෙන් ඛනිජ තෙල් වෙළඳාමක් සිදුවේ. ඛනිජ තෙල් බලශක්ති මූලාශ්‍රයක් ලෙස පැමිණීමට පෙර ඒ සඳහා භාවිත වූයේ ගල් අඟුරු නැමැති ඛනිජ සම්පතයි. නමුත් ගල් අඟුරු වලට සාපේක්ෂව ඛනිජ තෙල් පරිවහනයේ පහසු වීම ගබඩාකරණයේ පහසු වීම ගෘහස්ත ඉන්ධනයක් ලෙස භාවිත කිරීමට හැකිවීම දහනයේදී භෞතිකමය ඵලයක් ඉතිරි නොවීම. දැන් ගල් අඟුරු දහනය කරනකොට අලු ඉතුරු වෙනවා. හැබැයි ඉතින් පෙට්‍රල් ඩීසල් භාවිත කරනකොට එහෙම අතුරු ඵලයක් වායු වලට යම් දෙයක් එකතු වෙන බව ඇත්ත. භෞතිකමය ඵලයක් ඉතුරු වෙන්නේ නැහැ. භෞතික ඵලයක් ඉතුරු නොවීම වැනි ගුණාංග නිසා ඛනිජ තෙල් ජනප්‍රිය බලශක්ති මාධ්‍යයක් බවට පත්විය. මේ නිසා
වර්තමානයේ වන විට විශාල වශයෙන් ලෝකේ රටවල් අතර खनिज तेल වෙළඳාමක් සිදු වෙමින් පවතී. खनिज तेल වෙළඳාමක් සිදු වෙමින් පවතී. හොඳයි. අපි අදට ගෑස් අතුරුඵලයන් ලෙස